සියලුම දරුවන්ට සුබ දවසක් ඒ වගේම සුබ උදෑසනක් පුතේ. අපි එහෙමනම් තාපේ පාඩම විශේෂයෙන්ම 20යි 21 දරුවන් වෙනුවෙන් ඒ දරුවන්ගේ ඉගෙනුම වෙනුවෙන් තාපේ කියන 10 වෙනි ඒකකයේ යටතේ නිකුත් කරන 4 වෙනි වීඩියෝ එක මේ දක්වා උෂ්ණත්වය හා තාපය අතර මූලික වෙනස් સિદ્ધාන්ත කොටස ඇතුළත් වීඩියෝවක්. ඒ වගේම තාප මිතිය සම්බන්ධ ගණනය කිරීම ඇතුළත් වීඩියෝවක්. ඒ වගේම තාප මිතියට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 3ක් තියෙනවා සයන්ස් පෝ සිලබස් එකේ. මෙන්න මේ ප්‍රායෝගික පරීක්ෂණ 3 ඇතුළත් වීඩියෝව ඔයාලට නිකුත් වෙලා තියෙනවා. වීඩියෝ 3ක් වශයෙන්. ඉතින් එහෙමනම් මේ 4 වෙනි වීඩියෝ එකෙන් අපි විශේෂයෙන්ම ඝනද්‍රව්‍යවල ප්‍රසාරණය කියන මාතෘකාව ආවරණය කරලා දෙන්න උත්සාහ කරනවා. ඒ වගේම මේකේ වීඩියෝස් 7ක් තියෙනවා පුතේ තාපේ පාඩමේ. ඊළඟ 5 වෙනි වීඩියෝ එකෙන් ද්‍රවවල ප්‍රසාරණයත් 6 සහ 7 වීඩියෝ වලින් තාප සංක්‍රමණය නැත්නම් සන්නයනයේ සංවහනයේ විකිරණය පිළිබඳවත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. එහෙමනම් 4 වෙනි වීඩියෝ එක රැඳී සිටීමෙන් තාප ප්‍රසාරණය කියන මාතෘකාවේ විශේෂයෙන්ම ඝනද්‍රව්‍යවල ප්‍රසාරණය පිළිබඳ හැදෑරීමට රැඳී සිටින කියන ආරාධනයත් එක්ක අපි එහෙමනම් පාඩම පටන් ගමු. හරි. මොකද්ද පුතේ ප්‍රසාරණයක් කියලා කියන්නේ? අපි ඉස්සෙල්ලා මේකේ මේ වචන තේරුම එහෙම නැත්නම් මේ સિદ્ધාන්තය පැහැදිලි කරන්න ඕනේ. ඔයාලා දන්නවා අපේ විෂය නිර්දේශයේ අපට ඝනද්‍රව්‍යවල ප්‍රසාරණය ඒ වගේම ද්‍රවවල සිද්ධ වෙන ප්‍රසාරණය පිළිබඳ හැඳින්වීමක් කරනවා වගේම ගණනය කිරීම රසක් ඇතුළත් වෙනවා. ඒ වගේම මේකෙන් අහලා තියෙන රචනා ප්‍රශ්න දිහා බලපුවාම එක අවුරුද්දක ඔයාලට පෙරහුරු අභ්‍යාස වලින් මේවා ලැබෙයි. එක අවුරුද්දක සම්පූර්ණ රචනා ප්‍රශ්නයක් ද්‍රව ප්‍රසාරණය ආශ්‍රය කරගෙන මේ ප්‍රසාරණයේ කොටසෙන් අහලා තිබුණා. ඒ වගේම ව්‍යුහගත ප්‍රශ්න වරින් වර බහුවර්ණ වරින් වර විභාගවලදී අහලා තිබුණා. මේ සියලු එකතුව පාඩම අවසානයේ අපේ channel එක හරහා ඒ වගේම අපේ site එක හරහා ඔයාලට මේ අභ්‍යාස හරහා අභ්‍යාස මේකේ 6ක් තියෙනවා. මේ පාඩමට අදාළ ඒ අභ්‍යාස පෙරහුරු අභ්‍යාස 6 papers 6ක් කරලා තියෙනවා. ඒ 6ම ඔයාලට ලබා ගන්න පුළුවන්. හරි. එහෙමනම් පුතේ අපි චුට්ටක් විමසීමක් කරමු. තාප ප්‍රසාරණය කියන එකෙන් අදහස් වන්නේ මොකක්ද කියන එක. හරි. රත් කිරීමේදී හරි සිසිල් කිරීමේදී හරි අවබෝධ කරගමු පුතේ. වස්තුවක් රත් කරද්දී හරි සිසිල් කරද්දී හරි ඒකේ ජ්‍යාමිතික මිනුම් වල මොනවද ජ්‍යාමිතික මිනුම් කියන්නේ? දිග, පළල, වර්ගඵලය, පරිමාව. මෙන්න මේ වගේ ජ්‍යාමිතික මිනුම් වෙනස් වෙනවා නම් අපි ඒකට කියනවා ප්‍රසාරණය කියලා. සිසිල් කිරීමේදී හෝ රත් කිරීමේදී යම්කිසි ද්‍රව්‍යයක ජ්‍යාමිතික මිනුම් වල සිදුවන වෙනස් වීම තමයි අපි කියන්නේ ප්‍රසාරණය කියලා. එතකොට ඒකේ දිග වෙනස් වුණා නම් ජ්‍යාමිතික මිනුමක් වන දිග වෙනස් වුණා නම් අපි ඒකට කියනවා රේඛීය ප්‍රසාරණයක් කියලා. ඒ වගේම වර්ගඵලය වෙනස් වුණා නම් අපි ඒකට කියනවා පෘෂ්ඨීය ප්‍රසාරණයක් කියලා. ඒ වගේම පරිමාව වෙනස් වුණා නම් අපි ඒකට කියනවා පරිමා ප්‍රසාරණයක් කියලා. එතකොට හැමතිස්සෙම මේ ජ්‍යාමිතික මිනුම වැඩිද වෙන්නේ. ඒ කියන්නේ රත් කරද්දී මිනුම ඉහළ වෙන යන එක. නැත්නම් විශාල වීම විතරද සිද්ධ වෙන්නේ නැහැ. ඊටාම කලාතුරකින් පුතේ, ඊටාම කලාතුරකින් රත් කරද්දී පාඨාංක ප්‍රසාරණය කියන්නේ අර කියපු අපි ජ්‍යාමිතික මිනුම ඉහළ යනවා වගේම පහළ යන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ රත් කරද්දී දිග අඩු වෙන ඊටාම විරල අවස්ථා තියෙනවා. ද්‍රව සම්බන්ධව ගත්තත් පුතේ ද්‍රව සම්බන්ධව ගද්දී ප්‍රසාරණීය ආකාර දෙකක් අපි ප්‍රධාන වශයෙන් ද්‍රව සම්බන්ධව කතා කරනවා. ඒ තමයි සාපේක්ෂ ප්‍රසාරණය සහ ද්‍රවවල සිදුවන මේ නිරපේක්ෂ ප්‍රසාරණය. සාපේක්ෂ ප්‍රසාරණය කියන්නේ සත්‍ය වශයෙන්ම කොච්චරක් වෙනවද කියන එක. මොකද ද්‍රවයක් අඩංගු කරන්න ඕනේ බඳුනක් තුළ. ඒ නිසා බඳුනත් ප්‍රසාරණය වෙනවා. එතකොට අපි දකින දේ නෙමෙයි ඇත්තම දේ. ඒ නිසා ද්‍රවය සම්බන්ධව කතා කරද්දී සාපේක්ෂ ප්‍රසාරණය සහ නිරපේක්ෂ ප්‍රසාරණය කියන කාරණා දෙක අපි සවිස්තරව කතා කරන්න වෙනවා. හරි. එහෙමනම් දැන් පැහැදිලි පුතේ ප්‍රසාරණයක් කියන්නේ මොකද්ද? ඔව්. සිසිල් කිරීමේදී හෝ රත් කිරීමේදී ජ්‍යාමිතික මිනුම් වල සිදුවන වෙනස් වීම. මෙතනදී පුතේ අපි සමීකරණ ගොඩනගද්දී හරි පොදු ක්‍රමයක් තියෙනවා.
රේඛීය ප්‍රසාරණය ගත්තත් ඒ කියන්නේ දිගේ සිදුවන වෙනස් වීමක් ගත්තත් පෘෂ්ඨීය ප්‍රසාරණය ඒ කියන්නේ වර්ගඵලයේ සිදුවන වෙනස් වීමක් ගත්තත් පරිමා ප්‍රසාරණය ඒ කියන්නේ අර මාන තුනම ත්‍රිමානව වෙනස් වීම ගත්තත් මේ හැම සමීකරණයකම පොදු ආකෘතියක් තියෙනවා. මෙන්න මේ පොදු ආකෘතිය අපි දැනගෙන හිටියොත් ඒ සමීකරණය අපට හරිම ලේසි වෙනවා. ඒ පොදු ආකෘතිය ගැන කතා කරද්දී පුතේ පොදු ආකෘතිය ගැන කතා කරද්දී අපි දැනගන්න ඕනේ මේ පොදු ආකෘතිය තුළ තියෙන පද ටික මොනවද කියලා. පද ටික මොනවද කියලා. මම ඒ නිසා මේ පොදු ආකෘතියට මුලින්ම යන්නම් පුතේ. පොදු ආකෘතියට අපි කතා කරමින් ඉන්නේ ප්‍රසාරණය ගැන. ප්‍රසාරණය කියන්නේ මොකක්ද කියලා කිව්වා. ප්‍රසාරණය අපි එකෙන් ඝනවල ප්‍රසාරණය ඝන ද්‍රව්‍යවල ප්‍රසාරණය සහ ද්‍රව ප්‍රසාරණය සලකනවා. ඝන ද්‍රව්‍යවල ප්‍රසාරණය ආකාර තුනකට සලකනවා. එකක් රේඛීය ප්‍රසාරණය, අනිත් එක වර්ගඵලයේ වෙනස් වීම පෘෂ්ඨීය ප්‍රසාරණය, අනිත් එක පරිමා ප්‍රසාරණය. පරිමා ප්‍රසාරණය. ද්‍රව සම්බන්ධ අපි ප්‍රසාරණයේදී මාතෘකා දෙකක් ප්‍රධාන කොට සලකනවා. ද්‍රවවල සිදුවන සාපේක්ෂ ප්‍රසාරණය, අනිත් එක නිරපේක්ෂ ප්‍රසාරණය. එහෙමනම් ඔය තමයි මේ පාඩම තුළ සාරාංශය. අපි එකෙන් ඉස්සෙල්ලාම මෙන්න මේ ඝන ද්‍රව්‍යවල ප්‍රසාරණය කියන මාතෘකාව පොඩ්ඩක් සලකමු නේද? ඝන ද්‍රව්‍යවල ප්‍රසාරණය. මොකක්ද එහෙනම් ඝන ද්‍රව්‍යවල ප්‍රසාරණය කියලා කියන්නේ පුතේ? ඝන ද්‍රව්‍යවල ප්‍රසාරණය කියලා කියන්නේ තාපයේ හමුවේ නැත්නම් රත් කිරීමක් හමුවේ ජ්‍යාමිතික මිනුම් වල වෙනස් වීම. ඒ වෙනස් වීම ආකාර තුනයි. දිගෙහි සිදුවන වෙනස් වීමක් නම් රේඛීය ප්‍රසාරණය, වර්ගඵලයේ වෙනස් වීමක් නම් පෘෂ්ඨීය ප්‍රසාරණය, ඒ වගේම පරිමාවේ වෙනස් වීමක් නම් අපි ඒකට කියනවා පරිමා ප්‍රසාරණය කියලා. අපි එහෙමනම් කිව්වා මෙන්න මේ ප්‍රසාරණ ආකාර තුනේම ඝන ද්‍රව්‍යවල සිදුවෙන ප්‍රසාරණ ආකාර තුනේම පුතේ සූත්‍රවල පොදු ආකෘතියක් ගැන මම කතා කරා. පොදු ආකෘතියක් ගැන කතා කරා. ඒක දැනගත්තාම හරිම පහසුයි මේ පොදු ආකෘතිය මොකක්ද කියන එක. පොදු ආකෘතිය මොකක්ද කියන එක. හරි. පොදු ආකෘතියක් ගැන කතා කරා. මේ පොදු ආකෘතිය ගැන කතා කරද්දී වැදගත් වෙන වචනයක් තමයි පුතේ ප්‍රසාරණතාව. ප්‍රසාරණතාව කියන වචනේ. ප්‍රසාරණතාව. කලින් නම් මේකට අපි කිව්වේ ප්‍රසාරණ සංගුණකේ. වචන දෙකම භාවිතා වෙනවා. ප්‍රසාරණ සංගුණකේ. ප්‍රසාරණතාව හෙවත් ප්‍රසාරණ සංගුණකේ. හරි. ප්‍රසාරණතාව හෙවත් මේ වචන දෙකම පාවිච්චි වෙනවා ප්‍රසාරණ සංගුණකේ. පොත්පත්වලත් පාවිච්චි වෙනවා, අපේ පේපර් එකෙත් පාවිච්චි වෙනවා. ඒ වගේම සිලබස් එක තුලත් මේ වචන දෙකම තියෙනවා. මොකද්ද ප්‍රසාරණතාව කියන්නේ පුතේ? අපි අර කියන ජ්‍යාමිතික මිනුම. ඒ කියන්නේ වස්තුවක දිග වෙන්න පුළුවන්, වර්ගඵලයේ වෙන්න පුළුවන්, පරිමා වෙන්න පුළුවන්. අන්නේ අපිට අදාළ කරගන්න ඒ ජ්‍යාමිතික මිනුමේ ඒකකයක් සඳහා එක අංශකයකින් නැත්නම් උෂ්ණත්වයේ එක අංශකයකින් ඉහළ යද්දී කොච්චර වෙනස් වෙනවද කියන එක. අංශකයක් සඳහා කොච්චර වෙනස් වෙනවද කියලා ගණනය කරොත් පුතේ අපි ඒකට කියනවා ප්‍රසාරණතාව කියලා. තවත් විදිහකට පැහැදිලි කරොත් පුතේ ප්‍රසාරණයේදී පොදු ආකෘතිය සලකමු. අපි ඊට පස්සේ සූත්‍ර ටික ගමු. සූත්‍ර ආකාර තුනම වෙනම සලකමු. ඒ සූත්‍ර ආකාර තුනම පොදු ආකෘතිය තුල කතා කරද්දී පුතේ වැදගත් වෙන වචනයක් තමයි ප්‍රසාරණතාව. ඒතර ප්‍රසාරණතාව තුන් ආකාරයකට කියන්න පුළුවන්. දිගෙහි වෙන දිග සැලකුවොත් රේඛීය ප්‍රසාරණතාව, වර්ගඵලයේ සැලකුවොත් පෘෂ්ඨීය ප්‍රසාරණතාව, පරිමාව සැලකුවොත් පරිමා ප්‍රසාරණතාව. පොදුවේ ප්‍රසාරණතාවයේ ඒකක ගැන මම මේ කතා කරන්න යන්නේ. ප්‍රසාරණතාව කියලා කියන්නේ පුතේ මොකද්ද? ප්‍රසාරණතාව කියලා කියන්නේ යම්කිසි අපි අර ගන්න ජ්‍යාමිතික මිනුමේ ඒකකයක් සැලකුවොත් ඒ ඒකකය එක අංශකයකින් ඉහළ දාද්දී කොච්චර වෙනස් වෙනවද කියන එක. කොච්චර ප්‍රමාණයකින් වෙනස් වෙනවද කියන එක. සූත්‍රය ලියුවාට පස්සේ මේක තවත් පැහැදිලි වෙයි.
මොකද්ද ප්‍රසාරණතාව කියන්නේ පුතේ? ප්‍රසාරණතාව කියලා අපි අදහස් කරන්නේ පුතේ අපි අර සලකන දිග පරිමාව වර්ගඵලය වගේ කියන ජ්‍යාමිතික මිනිම් වල ඒකකයක් එක ඒකකයක් අංශකයකින් ඉහළ දාද්දි උෂ්ණත්වයේ අංශකයකින් සෙල්සියස්ද කෙල්වින්ද අදාළ කරගන්න එපා උෂ්ණත්වයේ එක අංශකයකින් ඉහළ දාද්දි කොච්චරක් ප්‍රසාරණය වෙනවද කියන එක. පැහැදිලි නේද පුතේ? අපි ප්‍රසාරණතාව ආකාර තුනේදී අකුරු තුනක් පාවිච්චි කරනවා පුතේ. ඇල්ෆා, බීටා සහ ගැමා කියලා. ඇල්ෆා කියලා සලකන්නේ රේඛීය ප්‍රසාරණයේදී සිදුවන ප්‍රසාරණතාව. බීටා කියලා සලකන්නේ පෘෂ්ඨීය ප්‍රසාරණයේදී ඇතිවන ප්‍රසාරණතාව. ගැමා කියලා අදහස් කරන්නේ වර්ග මේ පරිමා ප්‍රසාරණයේදී ඇතිවන ප්‍රසාරණතාව. දැන් අපි මේ පොදු ආකෘතියේ ප්‍රසාරණතාව මේ ජ්‍යාමිතික මිනුම් තුනට අදාළ කරගෙන කතා කරොත් ජ්‍යාමිතික මිනුම් තුනට අදාළව කතා කරොත් මට කියන්න එහෙනම් රේඛීය ප්‍රසාරණතාව කියන්නේ මොකක්ද? රේඛීය ප්‍රසාරණතාව කියන්නේ මොකක්ද? රේඛීය ප්‍රසාරණතාව ඇල්පන් කියන්නේ මොකද්ද පුතේ? යම්කිසි ද්‍රව්‍යයක ඒකක දිගක් අංශකයකින් ඉහළ දාද්දී දිගේ සිදුවන වෙනස් වීම. යම්කිසි ද්‍රව්‍යයක ඒකක දිගක් අංශකයකින් ඉහළ දාද්දී දිගේ සිදුවන වෙනස් වීම. රේඛීය ප්‍රසාරණතාව. ඒ වගේම පෘෂ්ඨීය ප්‍රසාරණතාව බීටා කියන්නේ මොකද්ද පුතේ? පෘෂ්ඨීය ප්‍රසාරණතාව. පෘෂ්ඨීය ප්‍රසාරණතාව බීටා කියලා කියන්නේ මොකද්ද? බීටා නිර්වචනය කරන්න පුතේ. යම්කිසි ද්‍රව්‍යයක ඒකක වර්ගඵලයක් අංශකයකින් උෂ්ණත්වය වෙනස් කරද්දී සිදුවන ප්‍රසාරණය. ඒකක වර්ගඵලයක් අංශකයකින් ඉහළ දාද්දී වර්ගඵලයේ සිදුවන වෙනස් වීම. හරි. ඒ වගේම කියන්නේ පරිමා ප්‍රසාරණය කියන්නේත් මොකද්ද පුතේ? පරිමා ප්‍රසාරණතාව කියන්නේ පරිමා ප්‍රසාරණතාව ගැමා කියන්නේ මොකද්ද පුතේ? ඔව්. පරිමා ප්‍රසාරණතාව ගැමා කියන්නේ මොකද්ද පුතේ? යම්කිසි ද්‍රව්‍යයක ඒකක පරිමාවක් අංශකයකින් ඉහළ දාද්දී කොච්චරක් උෂ්ණත්වය අංශකයකින් ඉහළ දාද්දී උෂ්ණත්වය කොච්චරක් පරිමාව වෙනස් වෙනවද කියන එක. එහෙමනම් දැන් පොදු ආකෘතියත් එක්ක යනකොට හරිම ලේසි පුතේ. නිර්වචනයේට වෙනස් වෙන්නේ අර ගන්න ජ්‍යාමිතික මිනුම දිගද වර්ගඵලයේද පරිමාවද කියන එක විතරයි. අනිත් කෑල්ල ඔක්කොම එකයි. ඒකයි මම කිව්වේ ප්‍රසාරණතාව කියලා නිර්වචනය වුණොත් නිර්වචනයක් ඇහැවුවොත් ඔයාලා ලියන්නේ කොහොමද? අපි අර ගන්න ජ්‍යාමිතික මිනුම වෙනස් වෙන ජ්‍යාමිතික මිනුමේ ඒකකයක් අංශකයකින් වෙනස් කරද්දී සිදුවන ප්‍රසාරණය කියලා නිර්වචනය කරා නම් හරි. මම හිතන්නේ අපි දැන් සූත්‍රවලට යන්න ඉස්සරලා එහෙමනම් ප්‍රසාරණතාව කියන එක ගැන පොඩි අවබෝධයක් ඔන්න ගත්තා. එහෙනම් මේ තුනේම ඒකක මොකද්ද වෙන්නේ පුතේ? මේ තුනේම ඒකක වෙන්නේ කෙල්විනයට එහෙම නැත්නම් සෙල්සියස් අංශකයට කියන ඒකකේ. කෙල්විනයට හෝ සෙල්සියස් අංශකයට. ඇයි? අංශකයකට කොච්චරක් වෙනස් වෙනවද? දැන් මේකෙන් අදහස් කරන්නේ සෙල්සියස් කෙල්වින් සමානයි කියන එකද? නැත. මේවා පරිමාණ දෙකක්. උෂ්ණත්ව පරිමාණ දෙකක්. කෙල්වින් පරිමාණය වෙනයි සෙල්සියස් පරිමාණය වෙනයි. හැබැයි ඔයාලා දන්නවා එකකින් නේද? අපි හිතමුකෝ සෙල්සියස් අංශක 27යි. සෙල්සියස් අංශක 27යි කිව්වොත් උෂ්ණත්වය සෙල්සියස් 27යි. කෙල්වින් නම් කොච්චරද පුතේ? පැහැදිලි කරගන්නකො එක. සෙල්සියස් 27යි. සෙල්සියස් 27යි. සෙල්සියස් 27යි. මේක සමාන වෙනවා කෙල්වින් නම් 273.27 නේද? කීයද එතකොට? 273යි 27යි කියන්නේ අපි දන්නවා ආසන්නව කෙල්වින් 300ක විතර ප්‍රමාණය නේද? 300.15යි කොහොම හරි කෙල්වින් 300යි. අංශකයකින් ඉහළ දානවා කියන්නේ සෙල්සියස් නම් කොච්චරද? 28යි. කෙල්වින් නම් 301යි. නේද? කෙල්වින් නම් 301යි. එහෙනම් දැන් ඔයාලට තේරෙනවා ඇති පුතේ අංශකයකින් ඉහළ දානවා කියද්දි මේ පරිමාණ දෙකක් වුණාට උෂ්ණත්ව පරිමාණ දෙකක් වුණාට වැඩි වෙලා තියෙන එකකින් 27 සිට 28. මෙතන නම් 300 සිට 301ට. පැහැදිලි නේද පුතේ? එහෙනම් ප්‍රසාරණතාවල ඒකක රේඛීය ප්‍රසාරණීය, පෘෂ්ඨීය ප්‍රසාරණීය, පරිමා ප්‍රසාරණතාවේ
මෙන්න මේ ප්‍රසාරණතාවයේ ඒකක කෙල්විනේට කියලා ලිව්වත් සෙල්සියස් අංශකයට කියලා ලිව්වත් එක අංශකයක් කියන එක දැන් ඔයාලට අවබෝධ වෙලා ඇති. වෙනස් වෙන්නේ එක අංශකයක්. මෙතන වෙනසත් එකයි මෙතන වෙනසත් එකයි. හැබැයි පරිමාණ දෙකක්. මම හිතන්නේ පැහැදිලි. එහෙනම් කෙල්වින් හෝ සෙල්සියස් කියන එකේ අදහස පැහැදිලි. හැබැයි ඔයාලා දන්නවා SI ඒකකයේ ජාත්‍යන්තර සම්මත ඒකකයේ කෙල්වින් නිසා පොත්පත්වල තියෙන කෙල්වින්. ඉතින් ගණන් වලදී ගැටළු වලදී හැබැයි සෙල්සියස් වලින් දෙනවා. ඒ නිසා ප්‍රසාරණතාව පිළිබඳ අවබෝධය ගන්න. හරි. අපි එහෙමනම් පුතේ ඊළඟට බලමු මේ ප්‍රසාරණතාව සමීකරණ ටික ව්‍යුත්පන්න කරන්න. සමීකරණ ටික ව්‍යුත්පන්න කරන්න බලමු. දැන් ඔයාලා දන්නවා හැමතිස්සෙම පුතේ හැමතිස්සෙම ප්‍රසාරණතාව ගැන කතා කරද්දී ආරම්භයේ තිබුණු මිනුම ඒ කියන්නේ ආරම්භක දිග වෙන්න පුළුවන්. ආරම්භක වර්ගඵලය වෙන්න පුළුවන්. ආරම්භක පරිමාව වෙන්න පුළුවන්. මෙන්න මේ උෂ්ණත්වය වෙනස් කරන්න ඉස්සරලා තිබුණු අර ජ්‍යාමිතික මිනුම දිග හෝ වර්ගඵලය හෝ පරිමාව වැදගත් වෙනවා. ඒ වගේම අංශක කීයකින් උෂ්ණත්වය වෙනස් කරාද කියන එක වැදගත් වෙනවා. පැහැදිලිද පුතේ? ප්‍රසාරණතාව කියලා කිව්වේ මොකද්ද? අපි වෙනස් කරන අර ජ්‍යාමිතික මිනුම ඒකකයක් අංශක එකකින් වැඩි කරද්දී සිද්ධ වෙන ප්‍රසාරණයට. එහෙමනම් යම්කිසි ඝනද්‍රව්‍යයක රේඛීය ප්‍රසාරණය කොච්චරක්ද කියලා ඇහැවුවොත් ඒක හොයද්දී ඒකට සමීකරණයක් ගොඩනගන ආකාරය අපි චුට්ටක් බලමු. අපි ඉස්සෙල්ලාම රේඛීය ප්‍රසාරණය සඳහා වන සමීකරණයේ ගොඩනගන ආකාරය බලමු පුතේ. හරි. කොහොමද රේඛීය ප්‍රසාරණය සඳහා සමීකරණයක් ගොඩනගන්නේ? මම කිව්වා වැදගත් වෙන පළවෙනි සංරචකයේ ඒකේ ආරම්භක අවස්ථාවේ තිබුණු දිග. අපි ඒක L0 කියලා ගමු. දැන් අවසානයේ උෂ්ණත්වය වෙනස් කරාට පස්සේ දිගේ සිද්ධ වෙලා තියෙන වෙනස් වීම අපි ගන්නවා ඩෙල්ටා. ඩෙල්ටා L වලින්. දිගේ සිදුවන වෙනස් වීම ඩෙල්ටා L. අපි හිතමුකෝ මේ ආරම්භක L0 නැත්නම් ආරම්භක දිග ඩෙල්ටා L ප්‍රමාණයකින් වැඩිකරනද ලක් කරපු උෂ්ණත්ව වෙනස අපි ගන්නවා පුතේ ඩෙල්ටා තීටා කියලා. මොකද මම එතන තීටා ගන්න අකමැති. ළමයි තීටා ගත්ත ගමන් ඔකට උෂ්ණත්වයක් ආදේශ කරන්න පෙළඹෙන නිසා. ඒ නිසා මම උෂ්ණත්ව වෙනස හැමතිස්සෙම මේ සමීකරණවල ඩෙල්ටා තීටාගෙන් ගන්න. දැන් අපි ප්‍රකාශනයේ ගොඩනගන්න යන්නේ මොකේද පුතේ? දිගෙහි සිදුවන වෙනස් වීම හේවත් මෙන්න මේ රේඛීය ප්‍රසාරණය සඳහා වන සමීකරණය ගොඩනගන්න යන්නේ. අපිට මෙන්න මේ විදිහට ඒක ගොඩනගන්න පුළුවන් පුතේ. අපි ගොඩනගමු ඒ සමීකරණය ඩෙල්ටා L සඳහා ගොඩනගමු. අපේ මාතෘකාව වෙන්නේ එතකොට රේඛීය ප්‍රසාරණය. ඒ රේඛීය ප්‍රසාරණය තුල රේඛීය ප්‍රසාරණය ඩෙල්ටා L කියලා අපි ගත්තේ. රේඛීය ප්‍රසාරණයේ ඩෙල්ටා L අපි සමාන කරනවා පුතේ. ඒකේ ආරම්භක දිග L0 රේඛීය ප්‍රසාරණ සංගුණකයේ ඇල්ෆා ලක්වන උෂ්ණත්ව වෙනස ඩෙල්ටා තීටා. එහෙමනම් මේ පද මොනවද? රේඛීය ප්‍රසාරණය. L0 කියන්නේ ආරම්භක දිග නැත්නම් මුල් අවස්ථාවේ දිග. ආරම්භක දිග මේ අපි අර පොදුවේ අදහස් දක්වපු නැත්නම් පොදුවේ හඳුන්වපු මොකද පුතේ? පොදුවේ හඳුන්වපු රේඛීය ප්‍රසාරණතාව. ඩෙල්ටා තීටා කියේ කවුද පුතේ? ඩෙල්ටා තීටා කියේ උෂ්ණත්ව වෙනස. හරි. ඔන්න මූලික සමීකරණය එතකොට රේඛීය ප්‍රසාරණය සඳහා වන ඩෙල්ටා L සමානයි L0 ඇල්ෆා ඩෙල්ටා තීටා. අපි එහෙමනම් පුතේ රේඛීය ප්‍රසාරණය සඳහා රේඛීය ප්‍රසාරණතාව ඇසුරින් වන සමීකරණය පොඩ්ඩක් විස්තර කරලා බලමු. අපි ඊට පස්සේ මේකෙන් අභ්‍යාස කරමු. මෙන්න මේ සමීකරණයේ පද ටික හැඳින්වීම බලන්න පුතේ. ඩෙල්ටා L කියලා අපි ගන්නේ දිගේ සිදුවන වෙනස් වීම. එහෙම නැත්නම් රේඛීය ප්‍රසාරණය. ඔයාලා දන්නවා ඒකකේ වෙන්නේ දිගමැනීමේ ඒකකයක් මීටර්. ඒ වගේම ආරම්භක දිග මම මේ රූප සටහනෙකුත් එක තව දුරටත් පැහැදිලි කරනවා.
ආරම්භක දිග අපි L නෝට් කියලා අරන් තියෙන්නේ. එතකොට එයාගේ ඒකකත් මීටර වෙන්නේ. අපි හිතමුකෝ ආරම්භක උෂ්ණත්වය θ1 කියලා. ඒක අපි රත් කරනවා θ2 දක්වා. එතකොට ලක් වෙන උෂ්ණත්ව වෙනස ඩෙල්ටා θ කියන්නේ පුතේ θ2 ඍණ θ1. ඔබට ගත්ත හැකි එතකොට මෙතන තියෙන උෂ්ණත්වයයි අපි රත් කරපු උෂ්ණත්වයයි එහෙම නැත්නම් සිසිල් කරපු උෂ්ණත්වයයි ගත්තොත් ඒ දෙක අතර වෙනස අපි ඩෙල්ටා θ වලින් අදහස් කරන්නේ. ඇල්ෆා කියන්නේ ඔයාලා දන්නවා ඒකක දිගක ඒකක උෂ්ණත්වයේ ඒකකයකින් වෙනස් කරද්දී දිගෙහි සිදුවන වෙනස් වීම රේඛීය ප්‍රසාරණතාව. එයාගේ ඒකක කෙල්විනයට එහෙම නැත්නම් සෙල්සියස් අංශකයට. උෂ්ණත්ව වෙනස ඒකකත් කෙල්වින් එහෙම නැත්නම් සෙල්සියස් අංශකයට. ඒ අනුව ඔබට තේරෙනවා මේකේ ඒකක සමාන කරන ආකාරය. අපි එතකොට මේ ඩෙල්ටා L කියලා හෙව්වේ අර θ2 උෂ්ණත්වයට පත් කරද්දී මෙන්න මේ සිද්ධ වෙන දිගෙහි සිදුවන වෙනස් වීම. දිගෙහි සිදුවන වෙනස් වීම. එතකොට මෙතනilla මෙතෙන්ට ආරම්භක දිග L නෝට් මේ ටික L නෝට් මේ ඩෙල්ටා L. මේ තමයි එතකොට මූලික සමීකරණය. පුතේ මේ සමීකරණය ඇසුරෙන් අපිට තවත් සමීකරණයක් ගන්න හැකියි. බලන්න අපිට පුළුවන් දැන් අවසානයේ දිග අපි අවසාන දිග හිතමු අවසාන දිග අපි හිතමුකෝ චුට්ටක් මේක උඩට කරන්නම් මම අවසාන දිග අපි හිතමු අවසාන දිග මම ගන්නම් L θ කියලා L θ අවසාන දිග මම ගත්තා L θ කියලා L θ ආරම්භක දිග L නෝට්. එහෙනම් L θ ලැබෙන්නේ මොකෙන්ද පුතේ? L θ හෙවත් අවසාන දිග L නෝට් ධන ඩෙල්ටා L ගේ. L නෝට් ධන ඩෙල්ටා L ගේ. එහෙනම් ඩෙල්ටා L කියන එක වෙනුවට අපට ඕනනම් ලියන්න පුළුවන්. දිගේ සිදුවන වෙනස් වීම වෙනුවට ලියන්න පුළුවන් මොකද්ද පුතේ? අවසාන දිගෙන් ආරම්භක දිග අඩු කරලා. L θ ගෙන් L නෝට් අඩු කරලා ලියන්න පුළුවන්. ඒක අපි මේ සමීකරණයට යෙදුවොත් බලන්න මේ සමීකරණයෙන් තවත් සමීකරණයක් අපිට ගන්න පුළුවන්. කොහොමද? අපි දැන් මුලින් ලියපු සමීකරණේ මතකයි ඔයාලට ඩෙල්ටා L සමානයි L නෝට් ඇල්ෆා ඩෙල්ටා θ. මේකේ මම ඩෙල්ටා L වෙනුවට යොදනවා මෙන්න මේක. ඩෙල්ටා L වෙනුවට යොදනවා L θ ඍණ L නෝට්. L θ ඍණ L නෝට්. හරි නේද පුතේ? ආදේශ කරාම සමානයි L නෝට් ඇල්ෆා ඩෙල්ටා θ. මේකේ අපි අවසාන දිග L θ උක්ත කරොත් L θ සමානයි කොහොමද එන්නේ පුතේ? මෙයා එහාට යද්දී L නෝට් ධන වෙනවා නේද? L නෝට් ධන L නෝට් ඇල්ෆා ඩෙල්ටා θ වෙනවා. හරි. ඊට පස්සේ පොදු සාධකය ඉවත් කරලා අපි පොදු සාධකයේ L නෝට් එළියට අරන් ලියුවොත් සමීකරණේ ලැබෙන විදිය බලන්න පුතේ. ඔව් සමීකරණේ ලැබෙන විදිහ අපි ගත්තොත් බලන්න L θ සමානයි L නෝට් 1 ධන බලන්න 1 ධන ඇල්ෆා ඩෙල්ටා θ. මේකත් තවත් ගැටලු විසඳන්න අවශ්‍ය වෙන වැදගත් සමීකරණයක්. එහෙමනම් දැන් තේරෙනවා රේඛීය ප්‍රසාරණේ අපිට මේ සමීකරණේ යොදනවා වගේම අපි අර කලින් ඉගෙන ගත්ත මෙයා යොදනවා වගේම පුතේ අවසාන දිග යම්කිසි උෂ්ණත්ව වෙනසකට පස්සේ අවසාන දිග ඇහුවොත් කෙලින්ම මේ සූත්‍රය ගත්ත හැකියි. එහෙනම් රේඛීය ප්‍රසාරණේදී පුතේ මෙන්න මේ සමීකරණ දෙක අතිශයින් වැදගත් වෙනවා මතක තියාගන්න. ගැටලු විසඳද්දී මේ සමීකරණ දෙකම ඔබට යොදන්න වෙනවා. පැහැදිලිද පුතේ? දිගේ සිදුවන වෙනස් වීම සමානයි ආරම්භක දිග වරක් රේඛීය ප්‍රසාරණතාව වරක් උෂ්ණත්ව වෙනස. එහෙම නැත්නම් තාපයේ හමුවේ අවසානයේ ලක්වන වෙනස් වීම අවසාන දිග සමානයි ආරම්භක දිග වරක් 1 ධන ඇල්ෆා ඩෙල්ටා θ.
මේ සමීකරණ දෙකම එකසේ වැදගත්. හරි. එහෙමනම් අපි බලමු පුතේ මේ සමීකරණ දෙක යොදාගෙන ගැටලු විසඳන ආකාරය. පෙරහුරු අභ්‍යාස 1 කියන පේපර් එක පෙරහුරු අභ්‍යාස 1 කියන එක තනිකරම මේ ප්‍රසාරණයේ කොටස. රේඛීය ප්‍රසාරණය, වර්ගඵල ප්‍රසාරණය හා පරිමා ප්‍රසාරණය කියන කොටස් තුනට අදාළවයි නිකුත් කරලා තියෙන්නේ. ඒ නිසා මේ සමීකරණ දෙකත් යොදාගෙන මේ පෙරහුරු අභ්‍යාස 1 කොහොමද කරන්නේ කියලා අපි උදාහරණ විදිහට බලමු. ඊට ඉස්සරලා මම විශේෂයෙන් වලට සඳහන් කරනවා මේ මාතෘකාව රේඛීය ප්‍රසාරණ සමීකරණේ භාවිතා කිරීමේදී වැදගත් වෙන විශේෂ සුළු කිරීම් කීපයකට යන්න. සමීකරණ දෙක මතකයි නේද පුතේ? සමීකරණ දෙක මතකයි. නෝට් එක දීලා තියෙනවා. මේ සමීකරණ දෙක සටහන් කරගන්න පුතේ. ඊළඟ මාතෘකාව වෙන්නේ රේඛීය ප්‍රසාරණයේ මෙන්න මේ සමීකරණ යොදාගද්දී ගැටලු විසඳද්දී යෙදෙන විශේෂ අවස්ථා ටිකක් කතා කරන්න. මේ විශේෂ අවස්ථා මොනවද කියලා අපි එකින් එකට බලමු. එකෙන් පළවෙනි එක මම මේ සමීකරණ ටික මකනවා. හරි. සමීකරණ භාවිතයේදී සැලකිය යුතු විශේෂ කරුණු. විශේෂ කරුණු. මොන සමීකරණ දෙකද පුතේ? මම සමීකරණ දෙක පැත්තකින් ලියන්නම්. ඩෙල්ටා තීටා සමානයි ඩෙල්ටා L සමානයි ඩෙල්ටා L සමානයි L නෝට් ඇල්ෆා ඩෙල්ටා තීටා කියන සමීකරණයත් අවසාන දිග L තීටා සමානයි L නෝට් 1 ධන ඇල්ෆා තීටා නේද? ඇල්ෆා ඩෙල්ටා තීටා කියන සමීකරණයත් යොදාගද්දී සැලකිලිමත් විය යුතු විශේෂ කරුණු කීපයක්. පුතේ ඔයාලා දන්නවා මෙන්න මේ ඇල්ෆා බොහෝ විට 10 ඍණ 5 10 ඍණ 6 වගේ ඊටාම කුඩා අගයක් වෙන්නේ. ඊටාම කුඩා අගයක් වෙන්නේ. ඒ කියන්නේ ඒකක දිගකට අංශකයකින් වෙනස් වෙද්දී සිදුවන දිගෙහි වෙනස් වීම ඊටාම කුඩා අගයක් වෙන්නේ. 10 ඍණ 5 10 ඍණ 6. එතන මේක අතිශය කුඩා අගයක්. මේ අතිශය කුඩා අගයක් නිසා බැරි වෙලාවත් මේ සමීකරණ වල ඇල්ෆා වර්ගයක් ආවොත් මොකද කරන්නේ පුතේ? ඔව් ඇල්ෆා වර්ගයක් පදයක් ආවොත් මේක වර්ග වෙනවා. 10 ඍණ 5 වර්ග වෙද්දී 10 ඍණ 10යි. 10 ඍණ 6 වර්ග වෙද්දී 10 ඍණ 12යි. මේ පදේ වර්ග වුණොත් අන්න ඒ වෙලාවට පුතේ මොකද කරන්නේ? නොසලකා හරිනවා. එහෙනම් පළවෙනි කාරණේ මේ සමීකරණ භාවිතයේදී සැලකිය යුතු විශේෂ කරුණු අංක 1 යටතේ ලියා ගන්න පුතේ. අංක 1 යටතේ ලියා ගත්තට කමක් නැහැ. මොකද්ද? ඇල්ෆා ඊතා කුඩා අගයක් බැවින් ඇල්ෆා ඊතා කුඩා අගයක් බැවින් ඇල්ෆා වර්ගයේ පදයක් නොසලකා හරිනවා. ඇල්ෆා ඊතා කුඩා බැවින් ඇල්ෆා වර්ගය නොසලකා හරි කියන එක. ඒක හොඳට මතක තියාගන්න ඕනේ යෙදුවා. මෙයා නොසලකා හරිනවා. හරි. තව ඔය වගේ විශේෂ තැන් ටිකක් අවශ්‍ය වෙනවා ගැටළු විසඳද්දී පුතේ. මම දෙවැනි විශේෂ කාරණේ මේ විදිහට යොමු කරන්නම්. ඔයාලට බහුවර්ණයක මෙන්න මේ අවස්ථාව සුළු කරන්න ආවොත් මොකද්ද? මෙහෙම එන්න පුළුවන්. බහුවර්ණයක ඔයාලට සුළු කරන්න එනවා මෙන්න මේ අවස්ථාව. 1 කියලා ඔය අවස්ථාව එනවා කියලා හිතන්න සුළු කරන්න. මෙන්න මේ විදිහට සුළු කරන්න එනවා ඔයාලට. සමීකරණයේ අවසානයේ ওই විදිහට සුළු කරන්න එනවා. ඔය විදිහට තිබුණොත් අපට යොදන්න පුළුවන් මොකද්ද පුතේ? ඇල්ෆා ඊතා කුඩා නිසා මේ සුළු කිරීම අපට කොහොමද? මේ සුළු කිරීම අවසානයේ පුතේ අපිට ලියන්න පුළුවන් කොහොමද? ඔව්. මේක සුළු කිරීම ලියන්න පුළුවන් 1 ඍණ ඇල්ෆා ඩෙල්ටා තීටා කියලා. පැහැදිලිද පුතේ? 1 යට අගයක් මේ විදිහට තිබුණොත් මෙයා ඊටාම කුඩායි. මෙයා ඊටාම කුඩා නිසා පුතේ අපිට මොකද කරන්නේ අපි? එකෙන් මෙන්න මේ විදිහට සුළු කිරීම දාලා අපිට සුළු කරන්න පුළුවන්. නැත්තම් මේ සුළු කිරීම ඊටාම අපහසු වෙනවනේ ඔයාලට. එහෙනම් දෙවෙනි විශේෂ කාරණේ තමයි පුතේ ඇල්ෆා කුඩා නිසා මෙවැනි අවස්ථාවක් තිබුණොත් අපි 1 ඍණ ඇල්ෆා ඩෙල්ටා තීටා කියලා යොදා ගන්න. පැහැදිලිද පුතේ?
ඔන්න එහෙනම් මම විශේෂ කරුණු දෙකක් කිව්වා මේ සමීකරණ දෙක භාවිතා කරද්දී තියෙන. තව කරුණක් දෙකක් කියන්න. තව අපට සුළු කරන්න තියෙන කරුණක් දෙකක් කියන්න. විශේෂ අවස්ථා. තුන්වෙනි විශේෂ අවස්ථාව. අපට මෙන්න මේ වගේ සුළු කිරීමක් ආවොත් සංසන්දනයකදී එන්න පුළුවන් දෙයක් පුතේ. සංසන්දනයකදී එන්න පුළුවන් දෙයක්. විවිධ ද්‍රව්‍ය වලින් හදපු ද්‍රව්‍ය දෙකකින් හදපු අවස්ථාවක මෙන්න මේ වගේ සුළු කිරීමක් අපට එන්න පුළුවන්. θ1 ඩෙල්ටා θ ඒ වගේම බෙදීමක් ඇවිල්ලා මෙන්න මෙහෙම එන්න පුළුවන්. ඒ කියන්නේ එකට පාස්සපු ද්‍රව්‍ය දෙකකින් හදපු යම්කිසි දඬු වල ගණන් වලදී මෙවැනි යෙදුමක් එන්න පුළුවන්. තව අපි ගණන් හැදුවේ නැහැ. හදන්න ඉස්සරලා එන යෙදුම් ටිකක් මේ කියන්නේ. මේවා දැනගෙන වැඩේට බැස්සොත් ඔයාලට පීනන්න පහසු වෙයි මේ ගණන් වල. ඒ නිසා අවස්ථා කීපයක් තියෙනවා විශේෂයෙන් යොදා ගන්න සමීකරණ සුළු කිරීම පිළිබඳ ගණිතමය දැනුම අවශ්‍ය. අන්න ඒ තුන්වෙනි තැන තමයි මම පැහැදිලි කරන්නේ. මෙවැනි අවස්ථාවක් ආවොත් පුතේ මෙවැනි අවස්ථාවක් ආවොත් මේ ඇල්ෆා 1 සහ ඇල්ෆා 2 ඉතා කුඩා නිසා අපට මේ යෙදුම සුළු කරගන්න පුළුවනි පුතේ. කොහොමද? එක ධන ඇල්ෆා 1 ඇල්ෆා 1 ඍණ ඇල්ෆා 2 වරක් ඩෙල්ටා θ කියලා. මේවා නම් විශේෂයෙන් ලියලා සටහන් කරගන්න පුතේ. හරි නේද? මේ සුළු කිරීම ගණිතය පිළිබඳ ලොකු අවබෝධයක් ඔයාලට නැහැ. සමහර VGS ප්‍රකාශන සුළු කිරීම පිළිබඳ ලොකු අවබෝධයක් නැහැ පුතේ. එහෙනම් ප්‍රසාරණයේදී මෙන්න මේ යෙදුම තිබුණොත් අපට මේ විදිහට සුළු කරන්න පුළුවන්. ඒකටත් හේතුව මොකද්ද පුතේ? ඇල්ෆා 1 සහ ඇල්ෆා 2 ඉතා කුඩා ගැම් වීම නිසා. හරි. ඔන්න එහෙනම් තුන්වෙනි විශේෂ අවස්ථාවක් මම කිව්වා. සුළු කිරීම වලදී. තව එක අවස්ථාවක් කියලා ගණන් වලට යන්න. ඒ මොකද්ද? සමහර වෙලාවට පුතේ මේ සමීකරණ දෙකෙන් ගැටලු විසඳද්දී ඔයාලට යෙදෙන්න පුළුවන් වර්ගමූලයක්. බහුවර්ණ සුළු කිරීම වලදී වර්ගමූලයක් යෙදෙන්න පුළුවන්. ඒ වර්ගමූලයේ යෙදුම මෙන්න මේ වගේ එන්නේ බොහෝ විට. මේ වගේ එන්නේ පුතේ. ඔය වගේ අවස්ථාවක් එන්න පුළුවන්. ඔය වගේ අවස්ථාවක් එන්න පුළුවන්. ඒ වෙලාවට ඒ වෙලාවට අපි කරන සුළු කිරීම තමයි පුතේ එක ධන හෝ ඍණ උත්තර දෙකක් එනවා මේ වෙලාවේදී. කොහොමද? ඇල්ෆා ඩෙල්ටා θ බෙදීම 2. හරි නේද පුතේ? එතකොට මේකේ මේ බෙදීමේ ලකුණ තියෙන්නේ මෙතෙන්ට විතරයි ඈ. ඒක වෙනම සලකන්න. හරි. ඔන්න ඔය කියන විශේෂ අවස්ථා ටික අර කලින් කියපු දෙකත් මෙන්න මේ දෙකත් නේද? මෙන්න මේ දෙකත් අපි මතකයේ තියාගත්තොත් ඇඟට ගුණයි පුතේ සුළු කිරීම වලදී. මේක සහ උඩ එක මතක තියාගන්න. නේද පුතේ? ඒක වෙනම බලලා සටහන් කරගන්න විශේෂ යෙදුම් කියලා. හරි. අපි එහෙමනම් පෙරහුරු අභ්‍යාස 1ට ගිහිල්ලා පුතේ පෙරහුරු අභ්‍යාස 1ට ගිහිල්ලා බලමු ගාන සුළු කරන්න නේද? හරි. මේ තියෙන්නේ ඔයාලට දුන්නු පෙරහුරු අභ්‍යාස 1 රේඛීය ප්‍රසාරණයට අදාළ ගණනය කිරීම. මම මේකේ අගම ගානයි ඒ කියන්නේ මුලම ගානයි තව එක ගානක් පස්වෙනි ගානයි වගේ හදන්නම් පුතේ. මේ සියල්ල මම ගෲප් එකට මාකින් දාලා තියෙනවා මේ අභ්‍යාසයේ. ඒ නිසා ඒවා ෂෙයා කරගන්න පුතේ. ෂෙයා කරගෙන මම මේකේ ගණන් දෙකක් විතරක් හදන්නම්. සමහරට මේ වීඩියෝ විතරක් ප්‍රථම වරට නරඹන දරුවෝ හිටියොත්. ඒ නිසා ඒ දරුවන්ට නැත්තම් අරක නොලැබී ගියොත් කියන ප්‍රශ්නේ නිසා මම විශේෂයෙන්ම මේකේ මේ ගණන් දෙකක් විතර හදන්න මේ සියල්ල මාකින් එක්ක ඔයාලට මේ වෙනකොට දීලා තියෙනවා. හරි. අපි එහෙනම් මේකේ පළවෙනි ගාන හදමු පුතේ. මේකේ පළවෙනි ගාන හදමු. ඔව් මම විශාල කරලා පෙන්නන්නම්. බොහොම සරල අවස්ථාව. දිග මීටර් 2ක් වන තඹ කම්බියක උෂ්ණත්වය සෙල්සියස් 20කින් ඉහළ නැංවූ විට දිගෙහි සිදුවන වැඩිවීම කොච්චරද කියලා අහලා තියෙනවා. එතකොට තඹවල ඇල්ෆා දීලා තියෙනවා 1.65 වැඩි කිරීම 10^5. මේ තමයි ගැටලුව පුතේ. හරි. තවත් ටිකක් විශාල කරලා පෙන්නුවොත් මේ තමයි ගැටලුව. හරි නේද පුතේ? අංක 1 ගැටලුව. දිග මීටර් 2ක් වන තඹ කම්බියක උෂ්ණත්වය සෙල්සියස් 20කින් ඉහළ නැංවූ විට
එහි දිගෙහි සිදුවන වැඩිවීම කොච්චරද කියලා අහලා තියෙනවා. ඇල්ෆා දීලා තියෙනවා. අර සමීකරණ දෙකෙන් මොකද්ද පුතේ ඔයාලා යොදා ගන්න සමීකරණේ? ඒ සමීකරණ දෙකෙන් මොකද්ද යොදා ගන්න සමීකරණේ පුතේ? පළවෙනි අවස්ථාව නේද? කෙලින්ම එහෙමනම් අපිට කෙලින්ම පළවෙනි ගාන ඩෙල්ටා L සමීකරණයම යොදා ගන්න හැකි. සමානයි L not alpha delta theta. අපි පදාදේශ කරමු. ආරම්භක දිග කොච්චරද පුතේ? මීටර් 2යි නේද? මීටර් 2යි. රේඛීය ප්‍රසාරණතාව නැත්නම් ප්‍රසාරණ සංගුණකේ 1.65 වැඩි කිරීම 10 ඍණ 5යි. 1.65 වැඩි කිරීම 10 ඍණ 5යි. ඒකකය මොකද්ද? කෙල්විනයට. ලක්වන උෂ්ණත්ව වෙනස කෙලිම දීලා තියෙනවා සෙල්සියස් 20යි. ඒ කියන්නේ කෙල්වින් වලින් ගත්තත් 20යි නේද? මෙතන උෂ්ණත්ව වෙනස 20යි කෙල්වින්. හරි. එතකොට මොකද්ද වෙන්නේ පුතේ? ඒකක දෙක හොසි වෙනවා. උත්තරේ මීටර වලින් තියෙනවා. මේක සුළු කරාම කොච්චරක් දෙන්නේ පුතේ? 66 වැඩි කිරීම 10 ඍණ 5යි මීටර නේද? මේක සුළු කරලා බලන්න පුතේ. ඔයාලට ගණක යන්ත්‍ර දෙන නිසා ටක් ගාලා සුළු කරන්න. 66 වැඩි කිරීම 10 ඍණ 5යි මීටර. අපිට පිළිතුර කොහොම තියයිද දන්නේ? ඉතින් ඒ නිසා අපිට පුළුවන් ඕනනම් මේක මිලිමීටර වලින් තියන්න පුළුවන්. එහෙම නැත්නම් සෙන්ටිමීටර වලින් දෙන්න පුළුවන්. විවිධ විදිහට දෙන්න පුළුවන්. දැන් මිලිමීටර කරොත් එහෙම 1000න් වැඩි කරාම ඔයාලා දන්නවා නේද? 66 වැඩි කිරීම 10 ඍණ 2යි මිලිමීටර. ඒ කියන්නේ මිලිමීටර වලින්ම ප්‍රකාශ කරොත් 0.66 මිලිමීටර. හරි. ඔය තමයි උත්තරේ වෙන්නේ. හරි. අපි එහෙමනම් ඊළඟ බලමු පුතේ පස්වෙනි ගාන හදන්න බලමු. පස්වෙනි ගානට යමු. පස්වෙනි ගාන කියවන්න පුතේ මම මෙන්න පෙරහුරු අභ්‍යාස 1 ප්‍රසාරණයට අදාළව ඝන ද්‍රව්‍ය වල ප්‍රසාරණයට අදාළව පේපර් එක දුන්නු එකේ දැනට මේ රෙකෝඩින් වීඩියෝ එකේ අපි ගණන් දෙකක් හදමු. පස්වෙනි ගැටලුවට බලන්න පුතේ බොහොම සරල අවස්ථාවක් ඒකත්. සෙල්සියස් 380ක උෂ්ණත්වයේ පවතිනවලු පිත්තල දණ්ඩක්. ඒකේ දිග ඒ වෙලාවේ 2.5යි. 380 වෙලාවේ 2.5ක් දිගයි. ඊට පස්සේ මේක සීතල වෙන අවස්ථාවක්. අපි ඒකත් යොදන හැටි බලමු. සෙල්සියස් 30 දක්වා උෂ්ණත්වය අඩු කරාම දණ්ඩේ නව දිග හන. ඒතර මෙතනත් ඇල්ෆා දීලා තියෙනවා පිත්තලවල නැත්නම් රේඛීය ප්‍රසාරණතාව දීලා තියෙනවා පුතේ 1.9 වැඩි කිරීම 10 ඍණ 5 කියලා. 1.9 වැඩි කිරීම 10 ඍණ 5 කියලා. අපි එහෙමනම් මේ ගානත් සුළු කරන්න බලමු. ගාන තව සැරයක් කියව ගන්න පුතේ. 380යි සෙල්සියස් උෂ්ණත්වයේ පවතින පිත්තල දණ්ඩක දිග 2.5 මීටර. එය සෙල්සියස් 30 දක්වා සිසිල් වූ විට දණ්ඩේ නව දිග සොයන්න. ඇල්ෆා සමානයි 1.9 වැඩි කිරීම 10 ඍණ 5යි කෙල්විනයට. හරි. අපි එහෙමනම් බලමු මේ ගැටලුව කොහොමද විසඳන්නේ කියලා. පස්වෙනි ගාන. පස්වෙනි ගැටලුව. මෙතෙන්ට එහෙනම් අපි දන්නවා යොදා ගන්න ලේසිම සමීකරණේ නව දිග නේද? නව දිග කියලා අදහස් කරන්නේ L θ. අපිට පුළුවන් මේ සමීකරණය යොදා ගන්න. L θ සමානයි L not 1 ධන alpha delta θ. මේ සමීකරණයෙන් අපිට කෙලින්ම නව දිග සොයාගන්න හැකියි. අපි ආදේශ කරමු පුතේ ආරම්භක දිග කොච්චරද? ආරම්භක දිග 2.5යි. ආරම්භක දිග 2.5යි මීටර. L not 2.5යි. 1 ධන ඇල්ෆා. මෙතන තියෙන්නේ ඇල්මීනියම්. ඇල්මීනියම් වල රේඛීය ප්‍රසාරණ සංගුණකය 1.9 වැඩි කිරීම 10 ඍණ 5යි. 10 ඍණ 5යි කෙල්විනයට. ලක්වන උෂ්ණත්ව වෙනස මෙතන වැඩි කිරීම මම මේ විදිහට ඇස්ට්‍රික් දාන්නම් වැඩි කිරීම පැටලිලා පෙනෙන්නේ නැත්තම් ලක්වන උෂ්ණත්ව වෙනස කීයද පුතේ? 330 ඉඳලා 330 ඉඳලා 30ට අඩු වෙනවා. 380 ඉඳලා 30ට අඩු වෙනවා. එහෙනම් ලක්වන උෂ්ණත්ව වෙනස වන්නේ 30 ඍණ 380.
උෂ්ණත්ව වෙනස ගන්න පුතේ අවසාන උෂ්ණත්වයෙන් ආරම්භක උෂ්ණත්වය අඩු කරන්න. එතනත් කෙල්වින්. මෙතනත් එතකොට උෂ්ණත්ව වෙනස එන්නේ කෙල්වින් වලින්. කෙල්වින් වලින්. හරි. වෙනස කෙල්වින් වලින් එන්නේ. එතකොට මේ එකක දෙක අහෝසි වෙනවා. බලන්න උත්තරේ සුළු කරමු පුතේ. 2.5 එකෙන් වැඩි වුණාම 2.5යි. මේ උත්තරේ ධනද ඍණද? අවසාන සුළු කිරීම ආපුවම බලන්න පුතේ 1.9 10 ඍණ 5 මෙතන කීයද වෙනස එන්නේ? 30න් 380ක් අඩු කරාම මෙතන වෙනස එන්නේ 300 කීයද පුතේ? 350යි. 350යි. එතකොට ඔයාලට තේරෙනවා මේක සිසිල් වීමක්. ඒ නිසා මේ මුළු පදේ නේද? මේ මුළු පදේ මොකද වෙන්නේ පුතේ? ඍණ වලින් වැඩි වෙච්චාම මෙතන ඍණ එනවා. හරි. එතකොට අවසාන උත්තරේ ගත්තොත් 2.5 ඍණ මේ ටික සුළු වුණාම කොච්චරක්ද පුතේ බලන්න. මේ ටික සුළු වුණාම බලන්න කොච්චරක් දෙන්නේ? ඔව්. මේ ටික සුළු වුණාම 1.9 350න් වැඩි වෙච්චාම බලන්න කීය දෙන්නේ කියලා පුතේ 1662යි 1662.5 වැඩි කිරීම 10 ඍණ 5යි මීටර්. හරි. මේ ටික සුළු වුණාම 2.5 ඍණ කීයද පුතේ? 2.5 ඍණ 10 ඍණ 5න් මේක වැඩි වුණාම 0.1යි 0.1යි 6යි 6යි 2.5 6යි 6යි 2.5යි. ඔන්න මීටර වලින් උත්තරේ එනවා. මීටර. අවසාන උත්තරේ සුළු කරමු පුතේ. අවසාන උත්තරේ සුළු කරාම අවසාන උත්තරේ සුළු කරමු. කීයද එන්නේ? 2.9 දිගනේ යන්නේ 2.4යි 8යි 3යි 3යි 7යි 5 3යි 3යි 7යි 5යි මීටර. හරි. එහෙනම් මම මේ සරල උදාහරණ දෙකක් හැදුවේ පුතේ. මේ සමීකරණ ආකාර දෙක යෙදෙන විදිහ නව දිග අහන අවස්ථාවක කෙලින්ම L θ සමානයි L naught 1 ධන ඇල්ෆා ඩෙල්ටා θ යොදා ගැනීමත් ඒ වගේම උෂ්ණත්වය පහත දාන වේලාවක සිසිල් කිරීමකදී උෂ්ණත්ව වෙනස ඍණ ලෙස අරගෙන මෙතන ධන එක ධන හෝ ඍණ කියලා අර ප්‍රිසිස් දරුවෝ වගේ අපි එහෙම යන්න අවශ්‍ය නැහැ. සිසිල් කරන අවස්ථාවක අපට උෂ්ණත්ව වෙනස ඍණ කියලා අරගෙන ආරම්භක දිගෙන් දිගේ සිදුවන අඩුවීම අඩු කරලා දාන්න අඩු කරලා අවසාන දිග නැත්නම් අවසාන පිහිටුමේදී දිග හොයන්න. ඒ අනු උත්තරේ 2.4යි 8යි 3යි 3යි 7යි 5යි එන හැටි ගණක යන්ත්‍ර තියෙන නිසා පුතේ මේක සුළු කරන්න නැවත සැරයක් චෙක් කරගන්න උත්තරේ බලන්න. හරි. මම හිතනවා මූලික වශයෙන් සමීකරණ දෙක යෙදෙන හැටි ගැන පුංචි අවබෝධයක් දැන් යෙදුණා. ඒ වගේම අර විශේෂ අවස්ථා 4 බහුවර්ණ වල යෙදුනොත් පුතේ ඒක හොඳින් අවබෝධ කරගන්න ඒ යෙදුම් ටික පාඩම් කරගන්න. හරි. අපි එහෙමනම් පුතේ ඊළඟට ඝනවල රේඛීය ප්‍රසාරණයේ සැලකුවේ අපි ඊළඟට යනවා ඝනවල සිද්ධ වෙන පෘෂ්ඨීය එහෙම නැත්නම් වර්ගඵලයේ සිදුවන වෙනස් වීම ගැන සලකලා බලන්න. අපි එහෙමනම් ඊළඟ මාතෘකාව වෙන්නේ පුතේ ඝන ද්‍රව්‍යවල පෘෂ්ඨීය ප්‍රසාරණයේ එහෙම නැත්නම් පෘෂ්ඨීය ප්‍රසාරණයේ එහෙම නැත්නම් වර්ගඵල ප්‍රසාරණය. ඊට ඉස්සෙල්ලා පුංචි අදහසක් ගන්න පුතේ අපි ප්‍රසාරණයේ යෙදුම් තාම කරේ නෑ. පාඩම අවසානයේ ප්‍රසාරණයේ යෙදුම් ටික කරනවා. ඊට ඉස්සෙල්ලා චුට්ටක් මෙන්න මේ ගැන අදහස බලා ගන්න පුතේ. මේ තියෙන්නේ විවිධ ද්‍රව්‍ය කීපයක. නේද? මෙතන තියෙනවා ග්ලාස් තියෙනවා. ග්ලාස් වර්ග කීපයක්ම තියෙනවා පුතේ. ග්ලාස් වර්ග කීපයක්ම තියෙනවා. විශාල කරපු රූපයක් දාන්න. මේ ක්වාර්ට්ස් තියෙනවා, ඇල්මිනියම් තියෙනවා, කොප නැත්නම් තඹ, යකඩ, වාණි, ප්ලැටිනම්, ටන්ස්ටන්, රත්තරන්, රිදි මේ වගේ විවිධ ද්‍රව්‍ය සතු කවුද මේ තියෙන්නේ පුතේ? විවිධ ද්‍රව්‍ය සතු රේඛීය ප්‍රසාරණතා
නැත්නම් ප්‍රසාරණ සංගුණක දීලා තියෙනවා. ඒතර මේ හැම එකක්ම 10^6න් වැඩි වෙන්න ඕනේ පුතේ. සෙල්සියස් අංශකයට නැත්නම් කෙල්විනයට. මට කියන්න පොඩි අදහසක් දෙන්න පුතේ. රේඛීය ප්‍රසාරණයේ වැඩිම කවුද මේ දීලා තියෙන අතරේ? 10^6න් ඔක්කොම වැඩි වෙන නිසා මේ ඉලක්කමින් කිය හැකිනේ. 24ක් තියෙනවා මෙතන. අය කවුද වැඩිම? 24 තියෙනවා 18 තියෙනවා. 24 කවුද? 24 ඇල්යුමිනියම්. එහෙනම් වැඩිම රේඛීය ප්‍රසාරණ සංගුණකේ නැත්නම් රේඛීය ප්‍රසාරණතාවක් තියෙන ලෝහයක් තමයි ඇල්යුමිනියම්. ඒ කියන්නේ උෂ්ණත්වයේ අංශකයකින් වෙනස් වෙද්දී එයාගේ ආරම්භක දිග නේද? වැඩි වෙන ප්‍රමාණය ගොඩක් වැඩි ඇල්යුමිනියම් වල. ඊට අමතරව පිත්තල 19යි, තඹ 17යි, යකඩ 12යි, වාණි ඊට වඩා ටිකක් වැඩි 13යි. ප්ලැටිනම් වාගේ ඒවා ගොඩක් අඩුයි. ටාන්ස්ටන් ඊටත් වඩා අඩුයි. රිදිත් තරමක් ප්‍රසාරණය වෙන ලෝහයක් 18යි කියලා පෙන්නලා තියෙනවා. මේ අදහස ගන්න කියේ වෙන මොකුත් නෙමෙයි පුතේ. දිවි ලෝහ පටියේ අහන බහුවර්ණවලදී මෙන්න මේ රේඛීය ප්‍රසාරණ සංගුණක ගැන නැත්නම් මේ ප්‍රසාරණතා ගැන අදහස ඔයාලට තිබීම අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ පටියක් දිවි ලෝහ පටියක් නැමෙන්නේ මොන පැත්තටද තීරණය කරන්නේ? මෙන්න මේ සංගුණකය අනුව. ඉතින් ඒ නිසා මේ පිළිබඳවත් පුංචි අදහසක් තියාගෙන අපි එහෙමනම් ඊළඟ පාඩමට යමු. මොකද්ද අපේ ඊළඟ පාඩම පුතේ? ඝනවල සිද්ධ වෙන මොන ප්‍රසාරණයද? ඔව්. ඝනවල සිද්ධ වෙන පෘෂ්ඨීය ප්‍රසාරණය එහෙම නැත්නම් ඝනවල සිදුවන වර්ගඵල ප්‍රසාරණයට යමු. අපි ඊට පස්සේ ප්‍රසාරණයේ භාවිතයන් ටිකට එමු. මේ දිවි ලෝහ පටිය ගැන අරගෙන යනවා නෙමෙයි පුතේ. අපි මේ ප්‍රසාරණ ආකාර තුනම කරලා යමු ඊළඟ කොටසට ප්‍රසාරණේ වාසි අවාසි කතා කරන්න යමු. හරි. මම එහෙමනම් ඊළඟ මාතෘකාව විදිහට ගන්න පුතේ පෘෂ්ඨීය ප්‍රසාරණ. ඒ කියන්නේ ඝනවල සිදුවන වර්ගඵලයේ කියන ජ්‍යාමිතික මිනුමේ වෙනස් වීම පිළිබඳ කතා කරන්න. මම ඔයාලට දැන් කිව්වා අර පොදු ආකෘතිය ගැන. මොකද්ද පුතේ පොදු ආකෘතිය කිව්වේ? ප්‍රසාරණතාව. ආරම්භක දිග. දැන් මෙතන වෙනස් වෙන්නේ මොකද්ද පුතේ? සමීකරණය පොදුයි. ඔව්. පද අකුරු තමයි වෙනස් වෙන්නේ. ඉස්සරලා එකේ රේඛීය ප්‍රසාරණය වෙනකොට දැන් අපි කතා කරන්නේ පෘෂ්ඨීය ප්‍රසාරණය. ඒකේ ආරම්භක දිග වෙනකොට දැන් කතා කරන්නේ ආරම්භක වර්ගඵලය. ඒ වගේම ඒකේ රේඛීය ප්‍රසාරණතාව වෙනකොට දැන් කතා කරන්නේ පෘෂ්ඨීය ප්‍රසාරණතාව. උෂ්ණත්ව වෙනස එලෙසමයි. උෂ්ණත්ව වෙනස එලෙසමයි. එහෙනම් පොදු ආකෘතිය අනුව මට සමීකරණේ ලියන්න පුළුවන්. මේ විදිහට සමීකරණේ ලියන්න පුළුවන් පුතේ. කොහොමද? පෘෂ්ඨීය ප්‍රසාරණය අපේ මාතෘකාව පුතේ. පෘෂ්ඨීය ප්‍රසාරණය. පෘෂ්ඨීය කියන එකෙන් අදහස් වෙන්නේ වර්ගඵලය. වර්ගඵලය. ඒක සංකේතවත් කරන්නේ අතන ඩෙල්ටා L වගේ මෙතන ඩෙල්ටා A වර්ගඵලයේ ඒරියා කියන්නේ කැපිටල් A අපි යොදන්නේ A. එහෙනම් සමීකරණේ බොහොම සරලයි. ඩෙල්ටා A සමානයි මොකද්ද පුතේ? A නෝට් බීටා ඩෙල්ටා තීටා. මම ඒකයි කියේ පොදු ආකෘතිය ඔලුවට ගන්න කියලා. මේ තමයි එතකොට සමීකරණ. මේ තමයි සමීකරණ. මේකේ පද ටික හඳුන්වුවොත් මොනවද මේ පද ටික පුතේ? මේකේ පද ටික අපි හඳුන්වමු. ඩෙල්ටා A කීවේ වර්ගඵලයේ සිදුවන වෙනස හේවත් පෘෂ්ඨීය ප්‍රසාරණේ. A නෝට් කියන්නේ ආරම්භක වර්ගඵලේ. බීටා කියන්නේ පෘෂ්ඨීය ප්‍රසාරණතාව. නැත්නම් වර්ගඵල ප්‍රසාරණතාව. ඩෙල්ටා තීටා කීවේ ලක්වන උෂ්ණත්ව වෙනස. එහෙනම් සුපුරුදු ඒකක ගත්තොත් මෙතන වර්ග මීටර්, මෙතනත් වර්ග මීටර්, මෙතන කෙල්විනයට, මෙතනත් කෙල්වින්. එහෙනම් දැන් තේරෙනවා ඒකක සමාන වෙන ආකාරය කොහොමද කියලා. පැහැදිලිද පුතේ? හැමතිස්සෙම මම ඒකයි කියේ පොදු ආකෘතියට යන්න කියලා. ආයෙත් පද ටික කියන්න පුතේ. වර්ගඵලයේ සිදුවන වෙනස හේවත් පෘෂ්ඨීය ප්‍රසාරණය. A නෝට් කිව්වේ ආරම්භක වර්ගඵලය. බීටා කිව්වේ පෘෂ්ඨීය ප්‍රසාරණතාව නැත්නම් ප්‍රසාරණ සංගුණකය. ඩෙල්ටා තීටා කිව්වේ උෂ්ණත්ව වෙනස. හරි. එහෙනම් මට කියන්න අනිත් සමීකරණේ අවසාන වර්ගඵලය එහෙම අහලා තිබුණොත් කොහොමද අපි සමීකරණය වෙනස් කරගන්නේ? පොඩ්ඩක් හිතන්න පුතේ. පොඩ්ඩක් හිතන්න. මේ විදිහට අපිට එක පැහැදිලි කරන්න පුළුවන්.
මේ ආරම්භක වර්ගඵලය A0 θ1 උෂ්ණත්වයේදී θ2 උෂ්ණත්වයට පත් වෙද්දී θ2 උෂ්ණත්වයට පත් වෙද්දී මෙයාගේ වර්ගඵලය වැඩි වුණා. වර්ගඵලය වැඩි වුණා. θ2 උෂ්ණත්වයට පත් වෙද්දී වර්ගඵලය වැඩි වුණා. එතකොට මේ අවසාන වර්ගඵලය A θ නම් වර්ගඵලයේ සිදුවන වෙනස් වීම ඩෙල්ටා A සමානයි. මොකද්ද පුතේ? ඩෙල්ටා A සමානයි A θ ඍණ A0. A θ ඍණ A0. පැහැදිලිනේ පුතේ? වර්ගඵලයේ වැඩි වෙලා තියෙන්නේ මෙන්න මේ චුට්ට. මම එක පාට කරලා පෙන්නුවොත් වර්ගඵලයේ වැඩි වෙලා තියෙන්නේ මේ ටික. නේද? මේ වර්ගඵලයේ වැඩි වී. ඒක තමයි මේ ප්‍රකාශ කරලා තියෙන්නේ. ඩෙල්ටා A සමානයි අවසාන වර්ගඵලයෙන් ආරම්භක වර්ගඵලය අඩු කරලා. එහෙනම් අපි මෙන්න මෙයා වෙනුවට අපිට යොදන්න පුළුවන් මොකද්ද පුතේ? අර විදිහටම A θ ඍණ A0 කියලා අපිට යොදන්න පුළුවන්. එහෙනම් ඒක සමානයි A0 බීටා ඩෙල්ටා θ. පැහැදිලිද පුතේ? හරි. අපි ඒකේ පොදු සාධකයේ අයින් කරොත් බලන්න කොහොමද දෙන්නේ කියලා. ඔව්. මට ඕනේ A θ කියලා ගන්න. A θ සමානයි මෙයා හැට අරන් ගියොත් ධන A0 ධන A0 බීටා ඩෙල්ටා θ. එහෙමනම් අපිට ගන්න පුළුවන් A θ සමානයි A0 එක ධන බීටා ඩෙල්ටා θ කියලා. හරි. මේක එහෙනම් අර වගේම ව්‍යුත්පන්න කිරීම අවශ්‍ය නැහැ පුතේ. දෙවෙනි සමීකරණයේ විදිහට ගන්න පුළුවන්. මෙයා 1 මෙයා 2. පැහැදිලිද පුතේ? එහෙනම් පෘෂ්ඨීය ප්‍රසාරණයේ දරුවනේ පෘෂ්ඨීය ප්‍රසාරණයේ ආරම්භක සමීකරණයේ වෙනස හොයන සමීකරණයේ ওই විදිහටත් අවසාන වර්ගඵලය හොයද්දි මෙන්න මේ සමීකරණයත් අපිට පහසුවෙන් යොදා ගන්න පුළුවන්. අපි එහෙමනම් බලමු පුතේ මෙන්න මේ සමීකරණ යොදාගෙන ගැටලු විසඳද්දී පෘෂ්ඨීය ප්‍රසාරණය සම්බන්ධ බොහොම සරල ගැටලු අපෙන් අහනවා. අන්න ඒ ගැටලු කීපයකට අවධානය යොමු කරමු. සමීකරණ දෙක මතකයිනේ පුතේ නේද? මොකද්ද සමීකරණ දෙක? ඩෙල්ටා A නැත්තම් පෘෂ්ඨීය ප්‍රසාරණය සමානයි ආරම්භක වර්ගඵලය වැඩි කිරීම ප්‍රසාරණ සංගුණකය පෘෂ්ඨීය ප්‍රසාරණ සංගුණකය වරක් උෂ්ණත්ව වෙනස. ඒ වගේම දෙවැනි සමීකරණයේ යම්කිසි අවසාන වර්ගඵලයක් හැවුවොත් එයා සමානයි ආරම්භක වර්ගඵලයේ ධන ආරම්භක වර්ගඵලයේ වරක් 1 ධන බීටා ඩෙල්ටා θ. ඒ සමීකරණ දෙක යොදාගෙන අපි එහෙමනම් බලමු පුතේ ගණනක් හදන්නේ කොහොමද කියලා පුංචි අභ්‍යාසයක නිරත වෙමු. හරි. ඒකට මම ගන්නවා මෙන්න මේ අභ්‍යාසයේ ඔයාලට දුන්නු පෙරහුරු අභ්‍යාස 1 පෙරහුරු අභ්‍යාස 1 මතක ඇති. ඒකේ දෙවණියට තියෙන්නේ මේ තියෙන්නේ පේපර් එක වර්ගඵල ප්‍රසාරණය ආශ්‍රිත අභ්‍යාස මෙන්න මේ විදිහට තියෙනවා. මම ඒකෙත් ගණන් දෙකක් හදන්නම්. ඒකේ පළවෙනි ගාන අපි ගමු. මෙන්න ගාන. හරි නේද පුතේ? මේ ගානට අදාළව උත්තරේ ගමු බලන්න. මේ තියෙන්නේ ගාන. මේ ගානට අදාළ උත්තරේ ගන්න බලමු. හරි පුතේ. ගාන කියවලා අපි හදන්න බලමු. ගාන කියවමු මිනිස්සරේ මම තව ටිකක් විශාල කරලා පෙන්නන්න රූපේ. තව ටිකක් විශාල කරන්න. සමචතුරස්‍රාකාර ඇල්මිනියම් තහඩුවක පැත්තක දිග සෙන්ටිමීටර් 10යි. සමචතුරස්‍රාකාරයිලු එයාගේ පැත්තක දිග 10යි. උෂ්ණත්වය 150කින් ඉහළ නම් අහන්නේ වර්ගඵලයේ කොපමණ වැඩි වේද? නව වර්ගඵලය නෙමෙයි අහන්නේ කොපමණ වැඩි වේද? ඩෙල්ටා A තමයි අහන්නේ. බීටා දීලා තියෙනවා පුතේ. බලන්න බීටා දීලා තියෙනවා. කොච්චරද බීටා? 5 වැඩි කිරීම 10^5යි කෙල්විනේට. බීටා දීලා තියෙනවා. හරි. අපි එහෙනම් මේ ගානට අදාළ උත්තරේ ගමු. ආයෙත් කියවන්න ගාන. සමචතුරස්‍රාකාර ඇල්මිනියම් තහඩුවක පැත්තක දිග 10යි.
එහි උෂ්ණත්වය 150කින් ඉහළ නම් වහම අහන්නේ වර්ගඵලය කොපමණ වැඩි වේද කියලා. බීටා දීලා තියෙනවා 5 වැඩි කිරීම 10 ඍණ 5යි කෙල්විනේට. හරි. අපි එහෙමනම් ඊළඟට බලමු මේ ගාන සුළු කරන්නේ කොහොමද කියලා. අපි එහෙමනම් පිටුවක් අරගෙන ගාන හදමු. මූලික සමීකරණය වර්ගඵල ප්‍රසාරණයට අදාළව යොදා ගනිමින් අපි ගැටලුවක් හදමු පුතේ. මතකයි මූලික සමීකරණය මොකද්ද මූලික සමීකරණය පුතේ? මම පැත්තක ලියන්නම්. වර්ගඵලයේ වෙනස් වීම නැත්නම් ප්‍රසාරණය ඩෙල්ටා A සමානයි A නෝට් බීටා ඩෙල්ටා තීටා. හරි. මෙයා යොදාගෙන හදමු බහුවර්ණේ මේ අභ්‍යාස පෙරහුරු අභ්‍යාසවල වර්ගඵල ප්‍රසාරණයට අදාළ පළවෙනි ගාන. ඒ ගානේදී කියලා තිබුණේ ඔයාලා ගාන දැක්කා. පැත්තක දිග සෙන්ටිමීටර් 10 බැගින් වුණු මේ සමචතුරස්‍රාකාර තහඩුව උෂ්ණත්ව වෙනසකට ලක් කරනවා 150ක උෂ්ණත්ව වෙනසකට ලක් කරනවා ඩෙල්ටා තීටා සමානයි 150යි. එතකොට අපෙන් අහන්නේ කොච්චර ප්‍රසාරණයකට ලක් වෙනවද? මෙන්න මේ සිද්ධ වෙන වර්ගඵල ප්‍රසාරණය කොච්චරද කියලා අහන්නේ. කෙලින්ම එතකොට අහන්නේ ඩෙල්ටායි. හරි. එතකොට සමීකරණයේ මේ විදිහටම ලියලා කෙලින්ම ආදේශ කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. ඩෙල්ටා A සමානයි A නෝට් බීටා ඩෙල්ටා තීටා. හරි. ආරම්භක වර්ගඵලයේ අපිට ප්‍රශ්නයක් නැහැ වර්ග සෙන්ටිමීටර වලින්ම ආදේශ කරත් වර්ග මීටර කරලා ආදේශ කරත් ගැටලුවක් වෙන්නේ නැහැ පුතේ. ආරම්භක වර්ගඵලයේ 10 වැඩි කිරීම 10 වර්ග සෙන්ටිමීටර් 100යි. බීටා දීලා තියෙනවා පුතේ අංශකයට කොච්චරක්ද වර්ගඵලය වැඩි වෙන්නේ කියලා. බීටා කීයද අගේ? බීටා සමානයි බලන්න උත්තරේ මේ ගානට ගිහිල්ලා නැවත 5 වැඩි කිරීම 10 ඍණ 5යි. 5 වැඩි කිරීම 10 ඍණ 5යි. 10 ඍණ 5යි කෙල්විනයට. ලක් වෙන උෂ්ණත්ව වෙනස සෙල්සියස් 150යි කියන්නේ කෙල්විනුත් 150යි. 150යි. එතකොට ඒකක මේ විදිහට ඉවත් වෙලා අවසානයේ වර්ග සෙන්ටිමීටර වලින් උත්තරේ තියෙනවා. කීයද පුතේ එන්නේ වර්ග සෙන්ටිමීටර වලින් ගත්තොත් 5 100න් වැඩි වුණාම 500යි 500 150න් වැඩි වුණාම කීයද පුතේ 500 150න් වැඩි වුණාම හරිනේ 0.1යි 2යි 3යි නේද 1යි 2යි 3යි. එතකොට මෙතන ඉතුරු වෙන්නේ 5 වරක් 15 75යි 75 වැඩි කිරීම 10 3යි. හරිනේ 0.3යි 1යි 2යි මේ බිඳුවයි 0.3යි 10 3යි වැඩි කිරීම 10 ඍණ 5යි. හරි. එතකොට 10 ඍණ 2ක් ඉතුරු වෙනවා. වර්ග සෙන්ටිමීටර ගත්තොත් කීයද පුතේ? වර්ග සෙන්ටිමීටර 0.75යි නේද? මේක සුළු වෙච්චාම වර්ග සෙන්ටිමීටර 0.75යි උත්තරේ. වර්ග සෙන්ටිමීටර 0.75යි. හරි. ඔන්න අපි එහෙනම් ආරම්භක ගැටලුවක් විදියට මූලික සමීකරණ යොදාගෙන ගානක් ඇදුවා. පැහැදිලි ඇති මං හිතන්නේ යෙදුම් ටික කොහොමද ගත්තේ කියලා. හරි. පිළිතුර වර්ග මීටර වලින් දීලා තියෙනවා නම් වර්ග මීටර කරන්න. වර්ග මිලිමීටර වලින් තියෙනවා නම් වර්ග මිලිමීටර කරන්න. MCQ එකක් නම් පිළිතුරේ අඩංගු ඒකකයේ අනුව ප්‍රශ්නය සකස් කරගමු. හරි නේද පුතේ? අපි එහෙමනම් තව ගානකට යමු. මම ඊළඟට ඔයාලට ගන්නම් මේකේ අභ්‍යාසයේ තිබුණු දෙවෙනි ගැටලුව මේ විදිහට ගන්න පුළුවන්. දෙවෙනි ගැටලුව මේ තියෙන්නේ. හරි. දෙවෙනි ගැටලුව විසඳමු. බලන්න දෙවෙනි ගැටලුව පුතේ. තුනී වාණයේ තහඩුවක ගන්න හොඳට බලා ගන්නකෝ. තුනී වාණයේ තහඩුවක පෘෂ්ඨ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 200යි. එහි උෂ්ණත්වය සෙල්සියස් 250කින් ඉහළ නැංවූ විට හරි නේද පුතේ? උෂ්ණත්වය 250කින් කෙලින්ම ඩෙල්ටා තීටා දීලා තියෙනවා. 250කින් ඉහළ නැංවූ විට නව වර්ගඵලය සොයන්න. නව කෙනා හොයන්න. ඒ කියන්නේ ඩෙල් නේද? නව වර්ගඵලය සොයන්න. බීටා දීලා තියෙනවා 2.4 වැඩි කිරීම 10 ඍණ 5 කියලා. හරි. පෘෂ්ඨ වර්ගඵලය 200යි ආරම්භක වර්ගඵලය 200යි.
නව වර්ගඵලය අහනවා උෂ්ණත්වය 250කින් වැඩි කරද්දී. අපි එහෙමනම් යමු පුතේ විසඳුමට. දෙවෙනි ගැටලුව පළවෙනි එක හරිනේ. දෙවෙනි එක හදමු. දෙවෙනි ගැටලුව තහඩුවක් තියෙනවා ආරම්භක වර්ගඵලය A නෝට් දන්නවා අවසානයේ. එතකොට මොකද්ද සමීකරණය අපි යොදන? A θ සමානයි A නෝට් 1 ධන බීටා ඩෙල්ටා θ. දැන් මේකට කම්මැලි නම් තව දරුවෙකුට කරන්න පුළුවන් කෙලින්ම ඩෙල්ටා θ මෙයා හොයාගෙන. නේද? වර්ගඵලයේ සිදුවන වෙනස ඩෙල්ටා A හොයාගෙන ඕනේ නම් පුළුවන් පුතේ ආරම්භක වර්ගඵලයට එකතු කරලා ගාණ හදන්න ඕන නම් පුළුවන් දරුවෙකුට. එහෙම නැත්නම් මේ සමීකරණය යොදා ගන්නත් පුළුවන්. ඉතින් මම උපදෙස් දෙන්නේ ඒ කැමැති දෙකෙන් Tamanට පහසු ඕනේ දෙයක් යොදාගත්තර කමක් නැහැ. සමීකරණයක් විදිහට මේක ලියලා හදන්න පුළුවන් දරුවෝ මේ විදිහට ලියලා හැදුවත් ඇති ගැටලුවක් නැහැ. හරි. එහෙනම් ආදේශ කරන්නම්. කොච්චරද පුතේ ආරම්භක වර්ගඵලය? ආරම්භක වර්ගඵලය 200යි. වර්ග සෙන්ටිමීටර් 200යි. මම වර්ග සෙන්ටිමීටර වලින්ම ආදේශ කරනවා. හරි. ඊට පස්සේ වරහණ ඇතුලේ 1 ධන බීටා කීයද? බීටා අපිට දීලා තියෙනවා 2.4 වැඩි කිරීම 10 ඍණ 5. 2.4 වැඩි කිරීම 10 ඍණ 5. වැඩි කිරීම මම ස්ටික් කරන්නම් කෙල්විනයට. ලක්වන උෂ්ණත්ව වෙනස. ඩෙල්ටා θ කොච්චරද පුතේ? 250යි. සෙල්සියස් 250යි කියන්නේ කෙල්විනුත් 250යි. හරි. දැන් මෙතන ඒකකයේ අහෝසි වෙනවා. උත්තරයේ අවසානයේ වර්ග සෙන්ටිමීටර වලින් ඉතුරු වෙනවා. බලන්න සුළු කරමු. 200 වරක් 1 200යි. ධන මේ ටිකත් 200න් වැඩි වෙන්න ඕන නේද? ওই ටිකත් 200න් වැඩි වෙලා ඒක එකතු වෙන්න ඕනේ ආරම්භක වර්ගඵලයට. එතකොට කොච්චරක්ද උත්තරේ එන්නේ බලන්න පුතේ. උත්තරේ එනවා ඇති. බලන්න කොච්චරක් එනවද? ඔව්. ওই ටික ඔක්කොම සුළු කරාම 2.4 250 200. මෙන්න මේ ටික සුළු කරාම පුතේ සුළු කරලා බලන්න උත්තරේ එනවා 12 වැඩි කිරීම 10 ඍණ 5යි 1.2ක් එනවා. සුළු කරලා බලන්නකො වර්ග සෙන්ටිමීටර් 1.2ක් එනවා. ඒ ටික සුළු කරා. වර්ග සෙන්ටිමීටර් 1.2ක් එනවා. කැල් කරලා බලන්න. අවසාන උත්තරය එතකොට 201.2යි වර්ග සෙන්ටිමීටර්. 201.2යි වර්ග සෙන්ටිමීටර්. 201.2යි වර්ග සෙන්ටිමීටර්. හරි නේද පුතේ? මේ ටික සුළු කරලා බලන්න වෙනම මෙන්න මේ කොටස සුළු කරලා ඒක 200න් වැඩි වුණාම එන කොටස මේ තියෙන්නේ. හරි. එහෙමනම් අපි වර්ගඵලයේ වැඩිවීම හේවුවා නව වර්ගඵලයේ හොයන ගැටලුවක් හැදුවා. අපි එහෙමනම් ඊළඟට යනවා පුතේ ඝනද්‍රව්‍ය වල පරිමා ප්‍රසාරණය කියන මාතෘකාවට. ඝනද්‍රව්‍ය වල පරිමා ප්‍රසාරණය. අපි දැන් රේඛීය ප්‍රසාරණය කතා කරා. වර්ගඵලයේ එහෙම නැත්නම් පෘෂ්ඨීය ප්‍රසාරණය කතා කරා. අපි ඊළඟට ඝනද්‍රව්‍ය වල පරිමා ප්‍රසාරණය කියන මාතෘකාවට යනවා. මේ කොටස මකන්නන්නේ නේද පුතේ? හරි. සුළු කරගන්න දරුවෝ සුළු කරගන්න. අපි එහෙමනම් පරිමා ප්‍රසාරණයට යමු. ඝනද්‍රව්‍ය වල සිදුවන පරිමා ප්‍රසාරණය. පරිමා ප්‍රසාරණය. වොලියුම් එක්ස්පැන්ෂන් පරිමා ප්‍රසාරණය. හරි. දැන් වචනේ තේරුමෙන්ම දන්නවා මොකද්ද පුතේ? ඔව්. ඔයාලා දන්නවා දිග පළල උස. මෙන්න මේ වගේ මාන තුනම ජ්‍යාමිතික මිනුම් තුනම වෙනස් වෙලා පරිමාව කියන ජ්‍යාමිතික මිනුම වෙනස් වෙනවා නම් තාපයේ හමුවේ අපි ඒකට කියනවා තාපයේ හමුවේ සිදුවන පරිමා ප්‍රසාරණය කියලා. ඉතින් බොහෝ ඝනද්‍රව්‍ය වල මේක තමයි දකින්න තියෙන්නේ. හරි නේද පුතේ? එහෙමනම් පරිමා ප්‍රසාරණයේදී අර පොදු සමීකරණේ මම කියවනේ පොදු ෆෝමැට් එකක් තියෙනවා ප්‍රසාරණ සමීකරණය කියලා. ඒකේ පද වෙනස් වෙන්නේ කොහොමද? ඒකේ පද වෙනස් වෙන ආකාරය අපි හොඳින් දැනගෙන ඉන්න ඕනේ.
මෙතනත් එතකොට ආරම්භක පරිමාවක් තියෙනවා, අවසාන පරිමාවක් තියෙනවා, ලක් වෙන උෂ්ණත්ව වෙනසක් තියෙනවා, ප්‍රසාරණ සංගුණකයක් නැත්නම් පරිමා ප්‍රසාරණතාවක් තියෙනවා. ඒ පද ටික යොදාගෙන කොහොමද එහෙනම් පරිමා ප්‍රසාරණී ගැටලු විසඳද්දී සමීකරණ දෙක ගොඩනගන්නේ කියලා අපි බලමු. හරි. එතකොට දරුවන්ට ගැටලුවක් ඇති ඉස්සල්ලකින් ගණන් දෙකයි හැදුවේ පුතේ. පෙරහුරු අභ්‍යාසවල ගොඩක් ගණන් තියෙනවා. ඒ ඔක්කොම හදලා මාකින් එකත් ගෲප් එකට දාලා තියෙන්නේ. ඉතින් මම හිතනවා පොත පිරෙන්න දරුවෝ ගණන් ටික හැදුවා. ඒ නිසා මේ වීඩියෝට පළමුව සවන් දෙන දරුවෙක් නම් ඔබ ඒ පෙරහුරු අභ්‍යාස දෙක හොයාගෙන පුතේ ගණන් දෙකක් හදලා කිසිසේත් ප්‍රමාණවත් නැහැ. වීඩියෝ රෙකෝඩින් එක අපිට ඊට වඩා හදන්න බෑ. තීර යන වෙලාවේ කාලය සීමිත නිසා ඉතිරි ගණන් ටික හදන එක ඔබේ යුතුයකම ඒ ටියුට් එක හොයලා. මොකද මාකින් හිටන් සියල්ල මං මේ වෙනකොට ඒවා දීලා තියෙන්නේ. හරි. අපි එහෙමනම් පරිමා ප්‍රසාරණයේ සමීකරණ ටික උත්සාහ කරමු ගොඩනගන්න. පරිමා ප්‍රසාරණ. පරිමා ප්‍රසාරණය සංකේතය මොකද්ද වෙන්නේ පුතේ? ඩෙල්ටා L කිව්වා, ඩෙල්ටා A කිව්වා, මේක මොකද්ද? ඩෙල්ටා V. පරිමාවට වොලියුම් කියන නිසා ප්‍රසාරණය අපි සංකේතවත් කරනවා ප්‍රසාරණය ඩෙල්ටා V. එහෙනම් සුපුරුදු විදිහට ඩෙල්ටා V සමානයි V නෝට් මෙතන මොකද්ද පුතේ? ගැමා ඩෙල්ටා තීටා. මේ තමයි එතකොට සමීකරණය. ඔය තමයි සමීකරණය. හරි නේද පුතේ? මෙයාගේ ඒකක ගැන සැලකිලිමත් වෙමු, පද ගැන සැලකිලිමත් වෙමු. මොනවද ඒකක? මෙයාගේ ඒකක අනිවාර්යෙන් ඝන මීටර්. එහෙමනම් මෙයාගේ ඒකකත් ඝන මීටර්. මෙයාගේ සුපුරුදු ඒකකයේ කෙල්විනයට, මෙයාගෙත් එහෙනම් කෙල්වින්. නේද? ඔන්න ඔය විදිහට එහෙනම් ඒකක වෙනස් වෙනවා. ආයෙත් පද ටික කියන්නේ ඩෙල්ටා V කියන්නේ මොකද්ද? පරිමාවේ සිදුවන වෙනස් වීම හේවත් පරිමා ප්‍රසාරණය. V නෝට් කීවේ ආරම්භක පරිමාව, ගැමා කීවේ පරිමා ප්‍රසාරණතාව නැත්නම් පරිමා ප්‍රසාරණ සංගුණකය, ඩෙල්ටා තීටා කීවේ ලක්වන උෂ්ණත්ව වෙනස. ඒක සෙල්සියස් හෝ කෙල්වින් අපට ගන්න පුළුවන්. ඒකක එතකොට ඔන්න ඔය විදිහට වෙනස් වෙයි. හරි. මෙයාගෙන් අපි එහෙමනම් නේද? අපි අර කියපු සම්බන්ධතාව නැවත බැලුවොත් පුතේ මේ ආරම්භක පරිමාව V නෝට් නම් θ1 උෂ්ණත්වයේදී මම මේ උෂ්ණත්වයේ θ2 දක්වා වෙනස් කරොත් මේ ඝනකයේ දිග පළල උස කියන මාන තුනම වෙනස් වෙනවා. මේ මුලින් තිබ්බු ප්‍රමාණ, මේ මුලින් තිබ්බු ප්‍රමාණ, මේ නව ප්‍රමාණ. එහෙනම් මෙන්න මේ වැඩි වෙච්ච ප්‍රමාණය, මේ වැඩි වෙච්ච ප්‍රමාණය තමයි අපි මේ වැඩි වෙන ප්‍රමාණය තමයි අපි ඩෙල්ටා V කියලා සංකේතවත් කරන්නේ. මේ වැඩි වෙච්ච ප්‍රමාණය. කොළ පාටින් පෙන්නලා තියෙන්නේ වැඩි වෙච්ච ප්‍රමාණය ඩෙල්ටා V. හරි. එහෙනම් ඩෙල්ටා V සමානයි අනිවාර්යෙන් මොකද්ද පුතේ? මේ ආරම්භක පරිමාවයි නව පරිමාව. නව පරිමාව V θ නම් ආරම්භක පරිමාව V නෝට් නම් ඒ දෙන්නගේ වෙනස තමයි පරිමාවේ වෙනස. θ2 උෂ්ණත්වයේදී ලක්වන. හරි. එහෙමනම් මෙතෙන්ට පෙරසේම යොදන්න පුළුවන් සමීකරණය මොකද්ද පුතේ? මේ සමීකරණය අපිට පෙරසේම වෙනස් කරගත්ත හැකි. ඩෙල්ටා V වෙනුවට මම යොදනවා ඩෙල්ටා V වෙනුවට යොදනවා මොකද්ද? ඩෙල්ටා V වෙනුවට යොදනවා මම V θ ඍණ V නෝට් කියලා. ආදේශ කරවන්න ඩෙල්ටා V වෙනුවට සමානයි V නෝට් ගැමා ඩෙල්ටා තීටා. මෙයාව එහාට අරන් යද්දි ධන වෙනවා. V θ සමානයි V නෝට් ධන V නෝට් ගැමා ඩෙල්ටා තීටා. පොදු සාධකයේ ඉවතට ගත්තොත් සමීකරණේ එන හැටි බලන්න පුතේ. සමීකරණේ එන හැටි බලන්න. V θ සමානයි V නෝට් 1 ධන ගැමා ඩෙල්ටා තීටා. ඔන්න එහෙනම් සමීකරණ දෙක. මෙතනත් මෙයා දෙවෙනි සමීකරණයේ විදිහට මම ගන්නවා.
මෙතන අපි කියපු එක පළවෙනි සමීකරණය ලෙස ගන්න. පැහැදිලිද පුතේ? හරි. පළවෙනි සමීකරණයේ පෙනෙන්නේ නැතුව ඇති ඔයාලට. පළවෙනි සමීකරණයේ සුපුරුදු අර ෆෝමැට් එකට ලියපු සමීකරණය. හරි නේද පුතේ? දෙවෙනි එක නව පරිමාව හොයද්දී ගන්න සමීකරණ. අපි එහෙමනම් මේ සමීකරණ දෙකෙනුත් පුංචි ගණන් දෙකක් හදලා පුතේ පුංචි ගණන් දෙකක් හදලා බලමු පරිමාවේ ඉතිරි තියරි කොටස මේ ප්‍රසාරණයේ ඉතිරි තියරි කොටස ඒ කියන්නේ ප්‍රසාරණයේ යෙදීම් ටික කතා කරන්න. හරි. පුතේ මේ ගැටළු විසඳද්දී අපි ගැටළු විසඳන්න ඉස්සෙල්ලා තව ඊටාම වැදගත් කාරණයක් මට කියන්නට ඕනේ ඔයාලට. ඒ වැදගත් කාරණේ තමයි පුතේ මෙන්න මේ ඇල්ෆා බීටා ගැමා අතර තියෙන සම්බන්ධය. ඇල්ෆා බීටා ගැමා අතර තියෙන සම්බන්ධය අපි දැනගෙන ඉන්න ඕනේ. ඇල්ෆා බීටා සහ ගැමා අතර සම්බන්ධය. පුතේ හැමතිස්සෙම මානත් එක්ක බැඳුණු කාරණයක් පුතේ ඇල්ෆා බීටා ගැමා අතර සම්බන්ධය. හැමතිස්සෙම අපි ගණන් වලදී පුතේ 2 ඇල්ෆා සමානයි බීටා ලෙසත් 3 ඇල්ෆා සමානයි ගැමා ලෙසත් යොදා ගන්නවා. මේක හරියටම සමාන නැහැ. නමුත් අපේ ගණනයන් වලදී පුතේ රේඛීය ප්‍රසාරණතාවයි පෘෂ්ඨීය ප්‍රසාරණතාවයි ඒ වගේම රේඛීය ප්‍රසාරණතාවයි පරිමා ප්‍රසාරණතාවයි සම්බන්ධ ගණනයන් වලදී පුතේ මෙන්න මේ විදිහට යොදා ගන්නවා. මේක හරියටම නිවැරදි නොවුනත් ගණනයන් සඳහා අපේ මට්ටමේදී මෙන්න මේ යෙදුම අපි යොදා ගන්නවා. ඒකත් ඔයාලා මතකේ තියාගන්න ඕනේ. ඒ කියන්නේ පෘෂ්ඨීය ප්‍රසාරණය කියන එක රේඛීය වගේ දෙගුණයක්, පරිමා ප්‍රසාරණය කියන එක රේඛීය වගේ තුන් ගුණයක් කියන යෙදුම අපි භාවිතා කරමු. අපි එහෙමනම් පරිමා ප්‍රසාරණය සම්බන්ධ පුංචි ගැටලු ටිකක් අපේ අර පේපර් එකේ තියෙන හදලා ප්‍රසාරණයේ භාවිතය කියන ඝනද්‍රව්‍ය වල ප්‍රසාරණයේ අවසාන මාතෘකාවට ඊළඟට යමු. ඝනද්‍රව්‍ය වල ප්‍රසාරණයේ යටතේ පුතේ ඔයාලට මම කරපු පෙරහුරු අභ්‍යාස එකේ පරිමා ප්‍රසාරණයට අදාළව ගැටලු 4ක් දීලා තියෙනවා. ඉතින් මේ ගැටලු 4න් අපි මේ වෙලාවේ මේ තියරි වීඩියෝ රෙකෝඩින් එකේ ගණන් දෙකක් හදමු. මොකද මේක ප්‍රථම වර්ෂ නරඹන දරුවෙක් හිටියොත් ඔවුන්ට එක ගැටලුවක් හරි නෝට් එකේ අවශ්‍ය නිසා මේකේ මම දෙවෙනි ගැටලුව සටහනට දීලා තියෙනවා පළවෙනි ගැටලුව. ඉතින් ඒ නිසා දෙවෙනි ගැටලුවේ ඉඳලා යමු පුතේ. දෙවෙනි ගැටලුව කියවන්නකෝ. සෙල්සියස් 20 උෂ්ණත්වයේ පවතින ඝනකාභ හැඩති තඹ ලෝහ කුට්ටියක්. සෙල්සියස් 20 තියෙන්න ඕන ඝනකාභ හැඩති. මේ ලෝහ කුට්ටියේ දිග පළල උස පිළිවෙලින් දීලා තියෙනවා 10 8 6. 10 8 6. ඒකේ උෂ්ණත්වය 270 දක්වා ඉහළ නංවනවලු. 20 තියෙන එක 270 දක්වා. ඒ කියන්නේ 250කින් ඉහළ දාලා තියෙනවා. නව පරිමාව අහලා තියෙනවා. ඒ කියන්නේ VT අහලා තියෙනවා. ගැමා දීලා තියෙනවා. කොච්චරද පුතේ? 5 වැඩි කිරීම 10 ඍණ 5යි කියලා දීලා තියෙනවා. හරි. අපි එහෙමනම් ගැටලුව විසඳමු නේද? ගැටලුව විසඳමු. දෙවෙනි ගැටලුව පෙරහුරු අභ්‍යාසවල පරිමා ප්‍රසාරණයට අදාළව දෙවෙනි ගැටලුව. මේ ලෝහ කුට්ටිය ඝනකාභ හැඩති ලෝහ කුට්ටියක්. ඝනකාභ හැඩති ලෝහ කුට්ටියක්. දිග පළල උස 6 8 10 නේද? 10 6 8. හරි. එතකොට මට කියන්න ආරම්භක පරිමාව කොච්චරද පුතේ? දිග පළල උස වැඩි වෙච්චාම කීයද? 480යි නේද? ඝන සෙන්ටිමීටර් 480යි. ඝන සෙන්ටිමීටර් 480යි. මේක තියෙන්නේ 20 අපි මේක රත් කරනවා 270ට. 270ට රත් කරනවා. ඒ කියන්නේ ඩෙල්ටා තීටා 250කින් ඉහළ දානවා. 270ට රත් කරනවා. අපෙන් අහනවා නව පරිමාව කොච්චරද මෙයාගේ කියලා. නව පරිමාව කොච්චරද කියලා අහනවා. හරි. ඔක තමයි ප්‍රශ්නේ. එහෙමනම් සමීකරණය මොකද්ද පුතේ? v θ සමානයි v naught 1 ධන gamma delta θ. පැහැදිලි නේද පුතේ? හරි. එහෙම නැත්නම් දරුවෙකුට පරිමාවේ සිදුවන වෙනස පරිමා ප්‍රසාරණي හොයලා ආරම්භක පරිමාව වන 480ට එකතු කරන්නත් පුළුවන්. ඒ කැමැති ක්‍රමයකට හදන්න ක්‍රම දෙකෙන් මොකේට හැදුවත් අපෙන් අවසානයේ හන්නේ නව පරිමාවනේ. හරි. නව පරිමාව අපි හොයමු. කීයක් වෙයිද පුතේ? බලන්න හොයන්න.
කීයද ආරම්භක පරිමාව 480යි නේද? 480යි ඝන සෙන්ටිමීටර් එක ධන ගැමා දීලා තියෙනවා කොච්චරද පුතේ? 5 වැඩි කිරීම 10 ඍණ 5. 5 වැඩි කිරීම 10 ඍණ 5 කෙල්විනයට. ලක් වෙන උෂ්ණත්ව වෙනස ඩෙල්ටා ටීටා 270 න් 20ක් ගියාම 250යි. 250යි කෙල්වින්. ඒකට කෙල්වින් ඉවත් වෙනවා. සුළු වුණාම කීයද බලන්න පුතේ? මෙතන 480 වරක් 1 480යි ඝන සෙන්ටිමීටර්. තව එකතු වෙන්න ඕනේ එකට 5 වැඩි වෙන්න ඕනේ 250න් 250 ඒවා 5ක් 1250යි 1250 වැඩි වෙන්න ඕනේ 480යි. කොහොම හරි සුළු වුණාම ඔය කොටසේ උත්තරේ ඝන සෙන්ටිමීටර් 6ක් එනවා. ඝන සෙන්ටිමීටර් 6ක් එනවා මේ කොටස සුළු වුණාම. ඝන සෙන්ටිමීටර් 6ක්. මේ ටිකයි ඒ ටික සුළු වෙලා ඒක 480න් වැඩි වුණාම ඝන සෙන්ටිමීටර් 6ක් එනවා. එතකොට නව පරිමාව ඔක්කොම 480යි ඝන සෙන්ටිමීටර් 486යි ඝන සෙන්ටිමීටර් කියලා උත්තරේ එනවා. 486යි ඝන සෙන්ටිමීටර් උත්තරේ එනවා. හරි පුතේ නේද? මෙතන කල්පනාවෙන් මෙයාත් එකෙනුත් වැඩි වෙන්න ඕනේ මෙයාගෙනුත් වැඩි වෙන්න. 480 එකෙන් වැඩි වුණාම 480යි ඒක මේ පදයෙන් වැඩි වුණාම ඔක්කොම ඝන සෙන්ටිමීටර් 6යි. හරි. අපි එහෙමනම් තව ගාණක් හදමු. පෙරහුරු අභ්‍යාස 1 පරිමා ප්‍රසාරණයට අදාළව 3 වෙනි ගාණ. 3 වෙනි ගාණ හදමු පුතේ. 3 වෙනි ගාණ මෙන්න මේ විදිහට සඳහන් වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ 3 වෙනි ගාණ බලන්න. මේ කුහර සම්බන්ධ ගණන්වලදී පුතේ පරිමා ප්‍රසාරණය දුන්නත් වර්ගඵල ප්‍රසාරණය දුන්නත් පුතේ කුහර සම්බන්ධ ගණන්වලදී වලා තරයේ හිතට ගත යුතු දෙයක් තියෙනවා. ඒක මං අර පෙරහුරු අභ්‍යාස වර්ගඵල ප්‍රසාරණය යටතේ පුතේ ඉතිරි ගණන් හදද්දිනුත් දරුවන්ට කියලා දුන්නා. විශේෂයෙන්ම මාකින් වල විශේෂයෙන්ම සඳහන් කරපු තැන. මොකද්ද? කුහර තිබුණොත්, සිදුරු තිබුණොත් මෙන්න මේ වගේ ප්‍රසාරණي සලකද්දී පුතේ ඒ කුහරය එහෙම නැත්නම් ඒ හරස් කඩක් සහිත සිදුර අදාළ ඝන ද්‍රව්‍යම කියලා හිතලා පරිමා ප්‍රසාරණය හොයන්නේ. එතකොට කුහරයක හරි සිදුරක හරි පරිමා ප්‍රසාරණයක් හෝ පෘෂ්ඨීය නැත්නම් වර්ගඵල ප්‍රසාරණයක් දුන්නොත් පුතේ ඒ කුහරය හෝ සිදුර හෝ ඒ වර්ගඵලයේ සෙවිය යුතු අවකාශය අදාළ ඝන ද්‍රව්‍යම කියලා හිතලා ඒකේ වර්ගඵලය හෝ පරිමාව හොයන්නේ. ප්‍රසාරණය හොයන්නේ. ඒක තමයි දෙන්න තියෙන උපදේශය. හරි. අපි එහෙනම් තුන්වෙනි ගානේ එක ආදර්ශයකට ගනිමින් හදමු. සෙල්සියස් 25 පිත්තල කුට්ටියක් අස්සේ වායුමය කුහරයක් තියනවලු ඝන සෙන්ටිමීටර් 50ක. සෙල්සියස් 25 තියෙන පිත්තල කුට්ටියක මැදේ මැද වායුමය කුහරයක් තියනවලු ඝන සෙන්ටිමීටර් 50ක. අපි දැන් රත් කරන්නේ කුටිය නෙමෙයි, කුහරය නෙමෙයි, පිත්තල කුට්ටිය. පිත්තල කුට්ටිය 325ට ඉහළ නංගහම කුහරයට මොකක් වෙයිද? පිත්තලවල පරිමා ප්‍රසාරණ සංගුණකේ නැත්තම් පරිමා ප්‍රසාරණතාව දීලා තියෙනවා පුතේ. බලන්න ඒක කීයද? පිත්තලවල පරිමා ප්‍රසාරණතාව 5.7 වැඩි කිරීම 10 ඍණ 5යි. ගාන දීලා තියෙනවා. හැබැයි දැන් අපි හොයන්නේ වායුමය කුහරේ නේද? කුහරේ නව පරිමා වහන්නේ. අපි කිසිසේත් පැකිලෙන්නේ නැහැ. කොහොමද හොයන්නේ? කුහරය පිත්තල කියලා හිතලා පරිමා ප්‍රසාරණය හොයනවා පුතේ. කුහරය පිත්තල කියලා හිතලා කුහරේ වාතය තමයි. හැබැයි ඒක පිත්තල කියලා හිතලා ගාන හදන්නේ. එහෙනම් ලියන්න ඔතනදී පුතේ විශේෂයෙන් මෙහිදී කුහරය අදාළ ලෝහයයි සිතා පරිමා ප්‍රසාරණය සොයයි. මෙහිදී කුහරයේ අදාළ ලෝහයයි සිතා පරිමා ප්‍රසාරණය සොයයි. හරි. අපි එහෙනම් තුන්වෙනි ගාන හදමු පුළුවන් තරම් ඉක්මනින්. මේ විදිහට පිත්තල කුට්ටියක් තියෙනවා. අපි දන්නේ ඒක මොන හැඩයේද කියලා. මේ පිත්තල කුට්ටියේ ඇතුලේ සිදුරක් තියෙනවා, කුහරයක් තියෙනවා. කුහරය ඝන සෙන්ටිමීටර් 50යි. කුහරය ඝන සෙන්ටිමීටර් 50යි. මේක තියෙන්නේ පිත්තල කුට්ටිය සෙල්සියස් 25. සෙල්සියස් 25. මේක වැඩි කරනවා 325 දක්වා. 325 දක්වා වැඩි කරනවා. අපෙන් අහන්නේ මෙන්න මේ ඇතුලේ තිබ්බ කුහරයට මොකද වෙන්නේ? මේ
පිත්තල කුට්ටිය ඇතුලේ තිබ්බු ඒ කුහරේ නව පරිමාවහන්. නව පරිමාවහන්. අනේද පුතේ. දැන් දරුවෝ හිතනවා වාතයේ දීලා නැහැ පරිමා ප්‍රසාරණ සංගුණක ඒ නිසා ගාන හදන්න බෑ කියලා. නෑ එහෙම එකක් නෑ. මෙතනදී කුහරයේ පිත්තලයයි සිත ගාන හදන්න. එච්චරයි වෙනස. හරි. එහෙම හැදුවොත් උත්තරේ බලන්න කොහොමද එන්නේ පුතේ? ඔව්. අපි කෙලින්ම නව පරිමා වහන නිසා පුතේ නව පරිමා වහන නිසා v θ සමානයි v not 1 ධන ගැමා ඩෙල්ටා θ සමීකරණය යොදා ගනිමින් ගැටලුව විසඳමු. හරි. බලන්න ගාන හදමු පුතේ. ගාන හදමු බලන්න. ගාන හදමු. ඔව්. ආදේශ කරලා ගාන හදමු ටක් ගාලා. ආරම්භක පරිමාව ඝන සෙන්ටිමීටර් 50යි. ඝන සෙන්ටිමීටර් 50යි 1 ධන ගැමා කීයද පිත්තලවල පුතේ 5 වැඩි කිරීමද? ඔව්. 5 වැඩි කිරීම 10 ඍණ 5යි නේද? 5 වැඩි කිරීම 10 ඍණ 5යි. නෙමෙයි 5.7 වැඩි කිරීම 10 ඍණ 7යි නේද? 5.7 වැඩි කිරීම 10 ඍණ 5යි. 5.7 වැඩි කිරීම 10 ඍණ 5යි ගුණ කිරීම ලක්වන උෂ්ණත්ව වෙනස 325න් 25ක් අඩු වුනහම 300යි. 300යි. හරි. 300යි. ඒකක දාන්න බැරි වුණා. මෙතන කෙල්වින් ණයට මෙතන 300යි කෙල්වින්. හරි. ඔන්න සුළු කිරීම. මේ ඒකක දෙක කැපිලා යනවා. මෙයාගෙන් මෙයා වැඩි වුණාම ඝන සෙන්ටිමීටර් 50යි ධන මෙයාගෙන් මේ පදෙත් වැඩි වෙන්න ඕනේ. මේ සම්පූර්ණ පදේ 50න් වැඩි වෙන්න ඕනේ. කීයක් එනවද උත්තරේ බලන්න එතකොට. ඔතන සුළු කරාම මේ පුතේ ඝන සෙන්ටිමීටර් 0.855. 0.855ක් කැල් කරලා බලන්නකො. ඔයාලට කැල්කියුලේටර්ස් දෙනවනේ. හරි. ඔන්න ඔය උත්තරේ. එතකොට සුළු කරාම නව පරිමාව වහන්නේ කුහරේ 50.855 ඝන සෙන්ටිමීටර් කියලා හදන්න. ඔය තමයි වෙන උත්තරේ ඔය ගැටලුවට. හරි පුතේ. එහෙනම් මෙතනදී විශේෂයෙන් නැවත නැවතත් කියනවා කුහර තිබුණොත් කුහරය ලෝහයයි සිතා ගැටලුව විසඳන්න. එහෙමනම් මම හිතනවා පෙරහුරු අභ්‍යාස 1 තියෙන සියලු ගැටලු වලට විසඳන්න දැන් පුළුවන්. ඒකේ මාකින් එක බලන්න පුතේ උත්තර හදලා සියල්ල පියවරින් පියවර සුළු කරපු ගණන් තියෙනවා. ඒ වගේම 2016 අවුරුද්දේ ප්‍රසාරණයෙන් අහපු දැවැන්තම රචනා ප්‍රශ්නයත් ඒ පේපර් එකේ අගට දාලා තියෙනවා. ඒකේ මාකින්කත් මම එවලා තියෙනවා පුතේ හදලා. එහෙමනම් ප්‍රථම වතාවට මේ වීඩියෝ නරඹන දරුවෝ අපේ බ්ලොග් එකේ නැත්නම් අපේ platform එකේ ලියාපදිංචි වෙලා මේකට අදාළ පෙරහුරු අභ්‍යාසවල මාකින් එක්ක ඒ ටික පරිශීලනය කරලා මේ කොටස හොඳින් සම්පූර්ණ කරනවා කියලා මම විශ්වාස කරනවා. හරි. අපි එහෙමනම් පුතේ ඝන ද්‍රව්‍යවල ප්‍රසාරණයේ අන්තිම කොටස සාකච්ඡා කරමු. මේ අන්තිම කොටස තමයි මේ තියෙන්නේ. මොකද්ද පුතේ? මෙන්න මේ ඝන ද්‍රව්‍යවල සිදුවන ප්‍රසාරණය කොහොමද අපි අපේ එදිනදා ජීවිතයට නේද ප්‍රායෝගික ජීවිතයේදී අපට මේ ප්‍රසාරණය යෙදෙන තැන් ටික එහෙම නැත්නම් මේ ප්‍රසාරණයේ තියෙන වාසි මොනවද? අවාසි මොනවද? මෙන්න මේවා කතා කරලා තියෙනවා ඝන ද්‍රව්‍යවල ප්‍රසාරණයේ අවසාන. මම ඊට ඉස්සෙල්ලා පොඩ්ඩක් ඔයාලගේ අවධානය යොමු කරනවා පුතේ මේ ප්‍රසාරණය හා සම්බන්ධව නේද අපිට දැන් අර සුපුරුදු පන්තියේ විදිහට වීඩියෝ නරඹමින් පන්ති කාමරේ පුරා සැරිසරමින් සාකච්ඡා කරමින් යන්න බෑ පුතේ. ආදර්ශනය කරන්න තියෙන විද්‍යාගාර අවස්ථා ටික මේ ප්‍රසාරණය ආදර්ශනය කරන අවස්ථා ටිකක් ඉස්සලම මම කියලා පෙන්නන්නම්. එකක් තමයි බෝලේ හා මුද්ද පරීක්ෂාව. මුද්ද හා බෝලේ නෙමෙයි බෝලේ හා මුද්ද පරීක්ෂාව. එතකොට මේක බොහොම සරල පරීක්ෂණයක් ප්‍රසාරණය ආදර්ශනය කරන්න තියෙන. මේ බලන්නකෝ නේද? මේක ක්‍රම දෙකකට පුළුවන්. ඉස්සරලා මේක ඇත්තටම හදලා එවලා තියෙන්නේ පුතේ මේ පුඩු ආස්සේ මේ බෝලේ දාන්න පුළුවන් විදිහට. මේ පුඩු ආස්සේ මේ බෝලේ දාන්න පුළුවන් විදිහට තමයි හදලා එවලා තියෙන්නේ. හැබැයි අපි පොඩ්ඩක් රත් කරොත් එහෙම මෙයා මේ බෝලේ රත් කරොත් එහෙම මේකට දාන්න බෑ.
ඒ වගේම මෙයා රත් කරලා ආයේ මෙයා රත් කරොත් දාන්න පුළුවන්. එතකොට අපි එකෙන් ආදර්ශනය කරන්නේ ප්‍රසාරණය නිසා මේකේ පරිමාව වැඩි වෙනවා, මෙයාගේ වර්ගඵලය වැඩි වෙනවා කියන එක පෙන්වන අවස්ථාව. බෝලය හා මුද්ද පරීක්ෂාව කියන එක. ඊට අමතරව දිවිලෝහ පටිය. දිවිලෝහ පටිය. මෙන්න මේකෙන් බහුවර්ණ අහනවා. දිවිලෝහ පටිය කියන්නේ පුතේ ප්‍රසාරණ සංගුණක එකිනෙකට වෙනස් වෙච්චි ලෝහ දෙකකින් ඒ දෙක එහා මෙහා ගැලවෙන්නේ නැති විදිහට පාස්සලා හදන උපාංගයක්. මේක ඇත්තටම ආදර්ශනයක් විතරක් නෙමෙයි. සමහර ස්විච් වල තාපයට ප්‍රතිචාර දක්වන ස්විච් වල මේක පාවිච්චි වෙනවා. හැබැයි ප්‍රසාරණය ආදර්ශනය කරන්න තියෙන හොඳ දෙයක්. මෙන්න මෙතනදී අපෙන් ප්‍රශ්න අහන්න පුළුවන් පුතේ. මේ දිවිලෝහ පටිය නැමෙන්නේ මොන පැත්තටද කියන එක ගැන අපි අවබෝධයෙන් ඉන්න ඕනේ. මේ දිවිලෝහ පටියක් බයිමෙටල් ස්ට්‍රිප් කියලා අපි කියනවා. අපි හිතමුකෝ මේ දිවිලෝහ පටිය යට තියෙන්නේ පිත්තල, උඩ තියෙන්නේ ඇලුමිනියම් කියලා. ඇලුමිනියම් තියෙන්නේ උඩ. මේ දෙකේ ඇල්ෆා ඔයාලා දන්නවා. මේ දෙක පාස්සලා තියෙන දිවිලෝහ පටිය. එහා මෙහා ගැලවෙන්න බෑ. මේකේ ඇල්ෆා දන්නවා. ඇල්ෆා ඇලුමිනියම් ඔයාලා දන්නවා ආසන්නව 20 ගාණක්. නේද? අපි අර අගයන් ටික මතක තියාගන්න කිව්වේ ඒකයි. 27 වැඩි කිරීම 10 ඍණ 6 කියලා හිතන්න. මේ ඇල්ෆා බ්‍රාස් පිත්තල 18 වැඩි කිරීම 10 6යි කියලා හිතන්නකො අංශකයට. දැන් කොයි පැත්තට නැමෙයිද රත් කරොත්? මේක මම රත් කරනවා. රත් කරොත් කොයි පැත්තට නැමෙයිද? ඔයාලා දන්නවා පුතේ ඇල්ෆා වැඩි එක්කෙනා වැඩියෙන් ඇදෙනවා. ඇල්ෆා වැඩි එක්කෙනා වැඩියෙන් දික් වෙනවා. ඒ නිසා මෙයා නැමෙන්නේ රත් කළොත් මොන පැත්තටද පුතේ? දික් කරාට දික් වෙන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන් මේක මොකද වෙන්නේ පුතේ? මේක මේ ආකාරයට ක්‍රියාත්මක වෙන්නේ. උඩ ඇලුමිනියම් යට පිත්තල. ඇල්ෆා වැඩි එක්කෙනා වැඩියෙන් දික් වෙන්න ඕන නිසා ඔන්න ඔය විදිහට තමයි වක්‍ර වෙන්නේ. මේක සීතල කරනවා. මේ රත් කරනවා. රත් කරන විට සිසිල් කරන විට උෂ්ණත්වය අඩු කරෝ. සිසිල් කළ විට මොකක් වෙයිද පුතේ? මේ දිවිලෝහ පටිය සිසිල් කළොත් පුතේ එක ගුණයක් තමයි එතකොට ඇල්ෆා වැඩි එක්කෙනාගේ ගුණයක් තමයි රත් කරද්දි වැඩියෙන් දික් වෙනවා වගේම සීතල කරද්දි වැඩියෙන් කොට වෙනවා. එහෙනම් සීතල කළොත් මේක නැමෙන්නේ මේ විදියට. සීතල කළොත් මේක නැමෙන්නේ ඔය විදියට. පැහැදිලිද පුතේ? මේ පැත්තේ ඇලුමිනියම්, මේ පැත්තේ පිත්තල. පැහැදිලිද පුතේ? එහෙමනම් ඔන්න ඔය කාරණේ වල හොඳින් දැනගෙන ඉන්න ඕන කාරණයක් පුතේ. යම්කිසි රේඛීය ප්‍රසරණතාව වැඩි ලෝහයක් තිබුණොත් දිවිලෝහ පටිය රත් කරොත් එයා වැඩියෙන් දික් වෙනවා වගේම සිසිල් කළොත් එයා වැඩියෙන් කොට වෙනවා. වැඩියෙන් කොට වෙනවා. ඔය කාරණේ අනුව බහුවර්ණයක් ඔතනින් අහන්න පුළුවන්. ඒකයි මම ඔයාලට කිව්වේ ඇල්ෆා ගැන පුංචි අවබෝධයකින් ඉන්න ප්‍රධාන ලෝහ ටිකේ. වාණි, යකඩ, තඹ, පිත්තල, ඇලුමිනියම් වගේ ලෝහවල ඇල්ෆා නැත්නම් රේඛීය ප්‍රසාරණතාව ගැන අදහසක් ඔළුවේ තියාගෙන ඉන්න එක මේකට වැදගත් වෙනවා. හරි. අපි එහෙමනම් පුතේ දිවිලෝහ පටිය ගැන පුංචි අවබෝධයක් ගත්තා. ඊළඟට මෙන්න මේ දිවිලෝහ පටියේ යෙදුම ස්විච් වල යෙදෙනවා. තාපපාලක ස්විච් වල පුතේ මේ දිවිලෝහ පටිය බහුලව යොදා ගන්නවා. දිවිලෝහ පටිය ක්‍රියාත්මක වීම නිසා පරිපතයක් විසන්ධි කරගන්න පුළුවන් අපිට. පරිපතයක් විසන්ධි කරලා අපිට පුළුවන් අදාළ ප්‍රමාණයට රත් වුණාට පස්සේ වැඩේ නවත්තන්න. එහෙනම් ඔයාලා අයන් කරන අයන් එකක ඒ වගේම oven වල සීතකරණ වල මෙන්න මේ වගේ තාපපාලක ස්විච් වල පාවිච්චි වෙන්නේ දිවිලෝහ පටිය. එහෙනම් තාපපාලක ස්විච් සඳහා දිවිලෝහ පටිය අපට අතිශය වැදගත් පුතේ පරිපත විසන්ධි කිරීම සඳහා. එයා අදාළ උෂ්ණත්වයට සීතල වුණාට පස්සේ හරි රත් වුණාට පස්සේ හරි විසන්ධි වෙනවා. මේ නැමීම නිසා පරිපතේ විසන්ධි වෙනවා. ඒ හේතුවෙන් අපිට පුළුවන් විදුලිය පිරිමසා ගන්න. එහෙමනම් සීතකරණ, oven, විදුලි ස්ටික් වගේ දේවල් වල තාපපාලන ස්විච් ලෙස දිවිලෝහ පටිය පාවිච්චි වෙනවා. හරි. මේ තියෙන්නේ තාපපාලන ස්විච් එක. හරි නේද පුතේ? මම හිතනවා එහෙනම් ඔන්න ප්‍රසාරණයේ භාවිතා වෙන අවස්ථා කීපයක් අපි තිබුණා. මේ ප්‍රසාරණ නිසා සිදුවන අවාසි ඒවනම් සරලයි විශේෂ වශයෙන් ඉගෙනුවේ නැති වුණත් ප්‍රසාරණයේ සිදුවන අවාසි නේද? අවාසි විදිහට මාර්ග ඉදි කරද්දී මේ වගේ
පීලි අතර නේද? මේ වගේ රේල් පීල්ලක් වෙන්න පුළුවන්, මේක පාලම් කොටසක් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ඉඩක් තියෙන්න ඕනේ. මේ වගේ මාර්ග ඉදි කරද්දී දුම්රිය මාර්ගයක් හරි එහෙම නැත්නම් පාලමක් හරි ඉදිරි කරද්දී ද්‍රව්‍ය දෙකක් අතර යම් දුරක් තියන්න හේතු වෙන්නේ ඒ ප්‍රසාරණයට ඉඩ සැලසීම පිණිස. ඒක අපි දැනගෙන සිටිය යුතු කාරණයක්. අනිත් එක මිනුම් උපකරණ ගැන කියද්දී ඔයාලා දන්නවා පුතේ මිනුම් උපකරණ වල බහුතරයක් දෝෂ මොකක් නිසාද ඇති වෙන්නේ? මෙන්න මේ ප්‍රසාරණ නිසා දෝෂ ඇති වෙනවා. ඔරලෝසු බට්ටා හරියට වැඩ කරන්නේ නැහැ ප්‍රසාරණය නිසා. මේ වගේ විදුලි රැහෙන් අදිද්දී අනිවාර්යෙන් බුරුලක් තියන්න ඕනේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? කම්බි කැඩලා යන්න පුළුවන්. එතකොට ප්‍රසාරණය අපි සලකලා බලන අවස්ථා. අවලම්බ ඔරලෝසුවක කාලය වෙනස් වෙනවා. වැහි දවසක ඔරලෝසුව දුවන විදිහට නෙමෙයි උණුසුම් දවසක ඔරලෝසුව දුවන්නේ. ඒවා ප්‍රසාරණය නිසා සිදුවන යම් යම් දුර්වලතා, යම් යම් අඩුපාඩු. මේ තව එවැනි අවස්ථාවක් නේද? මේ වගේ පාලම් බෝක්කු එහෙම නැත්නම් ඉදිකිරීම් කොන්ක්‍රීට් නිමාවන් කරද්දී පුතේ ප්‍රසාරණයට ඉඩ සැලසෙන විදිහට ඉඩ තිබ්බේ නැත්නම් ලොකු ගැටලු ඇති වෙනවා. තව අපිට කියන්න පුළුවන් මෙන්න මේ තියෙන්නේත් එතකොට දුම්රිය මාර්ග කොච්චර හොඳින් නිර්මාණය කරත් ලැබුගිනි වගේ දෙයක් ඇති වුණොත් එහෙම නැත්නම් අධිකව උෂ්ණත්වය ඉහළ ගිය දවසක් වුණොත් මේ වගේ රේල් පීලි ඇද ගහලා දුම්රිය රේල් පීලි වලින් පැනපු අවස්ථා පවා අපි අහලා තියෙනවා. හරි. මම එහෙමනම් ප්‍රසාරණේ භාවිතයන් ටිකක් තමයි ඔය කතා කරේ පුතේ. ඒට අමතරව පුතේ විශේෂයෙන්ම උණු වතුර අරන් යන නල පද්ධති. උණු වතුර අරන් යන නල පද්ධති. දැන් උණු වතුර අරන් යන නල පද්ධතියක ප්‍රසාරණය වුණොත් හරි වැඩේනේ. අර වගේ ગેප් එකක් තියෙන්න බෑ. දැන් පාලමක නම් පුළුවන්. ඒ වගේම රේල් පීල්ලක නම් පුළුවන්. අපි මේකේ උණුසුම් උණු ජලය නම් අරන් යන්නේ මේ නලය දිගේ. කොහොමද ඒකේ සිද්ධ වෙන ප්‍රසාරණයට ඉඩ සලසන්නේ? ગેප් එකක් තියන්න බෑනේ. පුතේ එතකොට අපි කරන්නේ මේකේ පුඩු පිහිටවන. මෙන්න මේ නම් නලය අපට පුළුවන් පුතේ මේකේ මේ වගේ පුඩුවක් අරගෙන අරන් යන්න. එතකොට මොකද වෙන්නේ? මේ පුඩුව තුලින් අර සිද්ධ වෙන ප්‍රසාරණයට ඉඩ සැලසෙන විදිහට මේක දිගහැරලා හදා ගන්න පුළුවන්. එහෙනම් උණු ජලය ගෙනියන නැත්නම් උණුසුම් තරල ගෙනියන නල තුල ප්‍රසාරණයට ඉඩ සලසන්න අපි කරලා තියෙන්නේ මොනව පිහිටන එකද පුතේ? පුඩු පිහිටවන එක. පුඩු පිහිටවීම. පුඩු පිහිටවීම. මේක අමතරව එතකොට දැනගෙන ඉන්න ප්‍රසාරණයේ වාසි අවාසි ඒ වගේම ප්‍රසාරණයේ භාවිතයන් යටතේ දැනගෙන සිටිය යුතු කාරණයක්. මම හිතන්නේ පැහැදිලි. ඉතින් අපි එහෙමනම් පුතේ ඝන ද්‍රව්‍යවල ප්‍රසාරණය කියන දැවැන්ත මාතෘකාවේ යම් ගණන් ප්‍රමාණයකුත් එක්ක රේඛීය ප්‍රසාරණය, පෘෂ්ඨීය ප්‍රසාරණය, පරිමා ප්‍රසාරණය කියන මාතෘකා තුනත් ඒ වගේම අවසානයේට මේ ඝන ද්‍රව්‍යවල ප්‍රසාරණය නිසා සිදුවන වාසි අවාසි ඒකේ භාවිතයන් පිළිබඳවත් යම් හැඳින්වීමක් මේ තාපය යටතේ අපි කරපු 4 වෙනි වීඩියෝ යටතේ ඔයාලට පැහැදිලි කරා. එහෙමනම් අපි ඊළඟ 5 වෙනි වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා පුතේ ද්‍රවවල සිද්ධ වෙන දෘශ්‍ය සහ ප්‍රසාරණය පිළිබඳ ඒ කියන්නේ සාපේක්ෂ සහ නිරපේක්ෂ ප්‍රසාරණය පිළිබඳ සාකච්ඡා කරන්න. එහෙමනම් ඊළඟ වීඩියෝයෙන් 5 වෙනි වීඩියෝවේ ඔයාලා අමතන්නේ අපි ද්‍රවවල සිදුවන සාපේක්ෂ ප්‍රසාරණය සහ නිරපේක්ෂ ප්‍රසාරණය පිළිබඳ කරුණු ගෙනල්ලා පුංචි ගැටලු විසඳීම සඳහා එතෙක් එහෙමනම් රැඳී සිටින්න. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.